හොඳයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි හෙවත් අපේ දැන්ට ලැබිච්ච ටියුට්ස් වල අවසාන ටියුට් එක. මම හිතන්නේ මේක හැමෝම කරා නේද? මට chat එකට message එකක් දාන yes කියලා කරා නම් කරන්න ඕනේ. අපි දන්නවා ඊළඟ පියවරට යන්න නම් ඊළඟ පේපර් එක කරන්න ඕනේ ඊළඟ කොටස. මට chat එකට yes කියලා දාන්න හැමෝම. මයික් එක on කරන් කතා කරන්න පුළුවන්. හොඳයි එක දරුවෙක් yes කියලා දාලා තිනවා අනිත් අය කරේ නැද්ද පේපර් එක? හරි මට උත්තරයක් ඕනේ ඔයාලගේ yes හරි නෝ හරි මට මැසේජ් එකක් දාන්න. අපි දන්නවා අද බදාදා දවසේ බදාදා දවසේ අපි නේද අපේ පේපර්ස් ඩිස්කෂන් එක කරන දවස. නේද දැන් දෙන්නෙක් මැසේජස් දැම්ම අනිත් අය කරේ නැද්ද? උඹට මැසේජස් දාන්න මුකුත් නැතුව ඉන්න එපා. ඇයි දෙවෙනි එක කරේ නැති දරුවනේ? දැන් දෙවෙනි එකනේ අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරන්න ගන්නේ. හ්ම්? ඉතින් දැන් කෝ කැපවීම උනන්දුව උත්සාහය හ්ම්? හරි. ඉක්මනටම කරන්නකෝ දෙවෙනි පේපර් එකේ 10 12 13 ප්‍රශ්න ටික. ඒ ටික ලේසි. 10 12 13 ප්‍රශ්න ටික කරන්න බලන්න. ඒ ටික ලේසි. දැන් ඔයාලා ප්‍රශ්න පත්‍රයෙන් නොකරද මේ අද දවසේට සෙෂන් එකට සම්බන්ධ වෙලා ඉන්නේ? දැන් මම මැසේජස් දාලා තියෙන ඔයාලට බලන්න. මට රිප්ලයි එකක් දෙන්නකො මොකක් හරි. හොඳයි මම 9 වෙනි ප්‍රශ්නේ කතා කරන්නම් මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියලා. Select a word from the box which has a similar meaning to the word phrase given within brackets and write it in the space provided. මොකද මේ කියන්නේ? select a word වචනයක් තෝරන්නලු from the box. මෙන්න මේ box එකකින් which has a similar meaning සමාන තේරුමක් තියෙන to the word වචනෙට හෝ phrase කියලා කියන වාක්‍ය ඛණ්ඩයට. given within brackets වරහන් ඇතුළේ දීලා තියෙන. කියන්නේ වරහන් ඇතුළේ දීලා තියෙන වචනෙට හෝ වාක්‍ය ඛණ්ඩයට
සමාන තේරුමක් තියෙන similar meaning එකක් තියෙන මෙන්න මේ word එක ඔයාලට තෝරලා ලියන්නලු. The first one is done for you. ඒ කියන්නේ capable of moving at high speed. capable කියලා කියන්නේ සටහන් කරගන්න. මොකද අමාරු වචන ටික ඔයාලා ලියලා මට සුපුරුදු පරිදි දාන්න ඕනේ අද දවසෙත් එක දවස් ඇතුළත. දැන් මම බලාගෙන ඉන්නේ සමහර දරුවෝ මම වචන දාන්න කිව්වටවත් දාන්නේ නැහැ. දාලා විතරක් මදි කියවන්න. මං කිව්වනේ මේ මාස 6 කැප වෙලා වැඩ කරන්න. ඔයාලට මාස කිහිපයක් අමතරව ලැබිලා තියෙනවා. පෙබරවාරි මාසෙන් පස්සේ එක්සෑම් එක තියන්න තීරණය කරපු නිසා ඒක වාසනාවක් වාසියක් සහ ආශිර්වාදයක් බවට අමතක කරන්න එපා. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේක නේද තුන්වෙනි සැරේට ඒකක් දාන්න තියාගන්න එපා. ඉඩ තියාගන්න එපා. හොඳයි. දැන් එහෙනම් මේ වචනවල තේරුම් ටික සටහන් කරගන්න. capable කියලා කියන්නේ හැකියාව ඇති. of moving කියලා කියන්නේ චලනය වෙන්න. at high speed. ඒතර high speed එකත් එක්ක at හැම වෙලෙම සම්බන්ධ වෙන බවට අමතක කරන්න එපා. high speed වේගයෙන්. එහෙනම් වේගයෙන් චලනය වීමේ හැකියාව ඇති. ඒතර fastest කියලා එයා දීලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු having clear opinion. බලමු ඉස්සෙල්ලා තේරුම් ටික මේ වගේ මොනවද කියලා. opinion කියන්නේ අදහස. clear opinion කියන්නේ පැහැදිලි අදහස. එහෙනම් having clear opinion කියලා කියන්නේ පැහැදිලි අදහසක් ඇති කියන අර්ථය. ඊට පස්සේ examine something කියලා කියන්නේ යමක් examine ගවේෂණය කිරීම. ඒ කියන්නේ යමක් ගවේෂණය කිරීම. මම ඔක්කොම ටික කියවන්නේ මේ බ්‍රැකට්ස් වල තියෙන විතරයි කියන්නේ. an action or process of thinking හිතීමේ process එක ක්‍රියාවලිය හෝ ක්‍රියාව. කියන්නේ සිතීමේ ක්‍රියාවලියේ ක්‍රියාව හෝ ක්‍රියාදාමය. not correct or true. ඒ කියන්නේ නිවැරදිවත් හරිවත් නෑ කියලා කියන්නේ. හයවෙනි එකට කියනවා reach a place at the end of a journey. journey කියන්නේ සංචාරය. end කියන්නේ අවසානය, සංචාරික අවසානය. reach a place. reach කියන්නේ ළඟා වෙනවා ස්ථානයකට. a place. reach a place. ස්ථානයකට ළඟා වෙනවා journey එකක් අවසානයේදී. ඒ කියන්නේ ගමනක් අවසානයේදී යම් තැනකට ළඟා වීමක් ගැන තමයි කියවෙන්නේ. හරි. දැන් එහෙනම් අපි බලමු වචනවල තේරුම් ටික සටහන් කරගන්න. easy කියන්නේ lazy. easy කියන්නේ lazy. fastest. fast, faster, fastest. superlative වේගවත්ම. ඊට පස්සේ checked කියලා තියෙනවා. checked කියලා කියන්නේ පරීක්ෂා කර ඇත, පරීක්ෂා කරා කියන අර්ථය තියෙනවා. wrong කියන්නේ වැරදි කියන එක. wrong කියන්නේ වැරදි එනවා. ඊට පස්සේ decided තීරණය කරා. යමක් කරලා ඉවරයි. ආයි කරන්න දෙයක් නැහැ. පැහැදිලි ඒක නේද? anything ඕන දෙයක්. anything ඕන දෙයක්. thought කියලා කියන්නේ think කියන එකේ past tense එක. think කියන්නේ හිතනවනේ. එන හිතුවා. arrived ආවා, පැමිණියා කියන අර්ථය. travel කියලා කියන්නේ සංචාරය කරනවා. travel කියන්නේ සංචාරය කරනවා. ඒතර මම හිතනවා ඔයාලා මම මේ කියන ටික පැහැදිලිව සටහන් කරගනීවි කියලා ඔයාලගේ පේපර් එකේම. මතක තියාගන්න ওই ටික ඔයාලගේ new words book එකේ ලියන්න ඕනේ. ඕකේ? හරි. දැන් එහෙනම් අපි මැච් කරමු බලන්න නේද? වඩාත් ගැලපෙන. හරි. හොඳයි. මෙන්න මෙතන මේ කෑල්ල ඔයාලා දකින්න ඇති. there are 3 extra words. වචන තුනක් තියෙනවලු. ඒ වචන තුන ඉන්නේ නෑ උත්තරවලට. අපි බලමු මොනවද ඒ තුන කියලා. හරි. having clear opinion. clear opinion කියන්නේ අදහස. clear කියන්නේ පැහැදිලි. having කියන්නේ තියෙනවා. පැහැදිලි අදහසක් තියෙනවා. එහෙනම් අදහසක් එක්ක මොනවා හරි දෙයක් තියෙනවා. ඒතර travel කියන එක ගැලපෙනවද අදහසක් එක්ක? නෑ. arrived කියන්නේ පැමිණියානේ. ඒකට එයා අදහසක් එක්ක ගැලපෙනවද? නෑ. ඊට පස්සේ thought සිතවිල්ලක්. ඊළඟ බලමුකෝ යාව යා ටිකක් ගැලපෙනවා වගේ.
anything ඕන දෙයක් clear opinion ඕන දෙයක් ගැලපෙන්නේ නෑ වගේ. decide තීරණය කරනවා. තීරණයක්. ඒතර අදහසක් සහ තීරණයක් මැච් කරගන්න පුළුවන් නේ කොහොම හරි බලමු. wrong කියන්නේ වැරදීනේ. ඒතර මෙයා එන්නත් බෑ. check කියන්නේ පරීක්ෂා කරා check කරා. ඒ clear opinion එක check කිරීම මන්දා ගැලපෙන්නේ නෑ වගේ. fastest දීලා තියෙනවා easy කියන්නේ lazy. එහෙනම් මේ දෙනකින් එක්කෙනෙක්. දැන් බලමු thought කියන්නේ සිතවිල්ලක් ගැනනේ. decide කියන්නේ තීරණයක් ගැන. එහෙනම් clear opinion. මේ දෙන්න තියලා බලමු. අපි යන් ඊට පස්සේ තුන්වෙනි එකට. examine something. ඒ කියන්නේ examine කරනවා කියලා කියන්නේ යමක් පරීක්ෂා කරනවා. නේද? පරීක්ෂා කරනවා. යමක් පරීක්ෂා කරනවා. එහෙනම් check කරන එක නේද මේ තියෙන්නේ? එහෙනම් check කියන එක තමයි තුනට එන්නේ. check. එහෙනම් check කියන එක මම අයින් කළාම දාන්නම් මෙතන. check අපි ගත්තා. ඊට පස්සේ හතරවෙනි එක an action process of thinking. ඔන්න thinking හිතන එකට මේ දෙකක් ගත්තනේ අපි කලින් කොහොමද තෝරගත්තනේ thought and decided කියලා. එහෙනම් thinking process එක නේද? thinking process එක කිව්වට පස්සේ මේ දෙන්නගෙන් වඩාත් ගැලපෙන්නේ කවුද කියලා මට chat එකේ දාන්න බලන්න. decided ද thought ද? හතරට ගැලපෙන උත්තර දෙක. කියන්නේ දෙකටයි හතරටයි එන්නේ මෙන්න මේ දෙකෙන් එකක්. එකම අර්ථය යන්නේ කැරකි කැරකි. මට දාන්න බලන්න chat එකට මොකක්ද එන්නේ decided ද thought ද හතරවෙනි එකට. දැන් මම මේ කියන්නේ ඔයාට උත්තරේ ගන්න විදිය, තර්ක කරන විදිය. තර්ක කරන විදිය හැමෝම දාන්න ඉක්මනට chat එකට. actively participate වෙන්න ක්ලාස් එකට දැන් අද දරුවෝ අඩු ඇයි කියලා මම දන්නේ නැහැ. හරි ඔයාලගේ ආන්සර් එක හරි. හැමෝම වගේ දාන්නේ thought කියන එක. ඔව් thought. දැන් බලන්න වචන වල තේරුම දන්නව නම් මොනවද ඉංග්‍රීසි කියන්නේ nothing. thought කියන්නේ මෙතෙන්ට එන්නේ. එහෙනම් thought කියන එක මම මෙතනින් අයින් කරනවා. එහෙනම් decided කියන එක අනිවාර්යයෙන්ම දෙකට එනවා. decided දෙකට එන්නේ. ඇයි ඒ? thought and action of process of thinking. සිතීමේ ක්‍රියාව හෝ ක්‍රියාවලිය. හිතුවා කියලා කියන්නේ සිතීමේ ක්‍රියාවලිය එකක්නේ. තීරණය කරා කියන එක හිතන එක නෙවෙයි. දැන් අපි යමක් හිතනවා කියලා කියන්නේ තීරණය කිරීමක්ද? 100% හැම වෙලෙම තීරණයක්ද හිතන එක? අපිට හිතට එන හැම එකක්ම තීරණය කරොත් එහෙම කරනවා කියලා කරන්න පුළුවන්ද? එහෙනම් ඒක 100% මැච් කරන්න බෑ හතරවෙනි එකට decided කියන එක. thought කියන එක මැච් කරන්න පුළුවන් හිතුවා. ඔව්. හිතීමේ ක්‍රියාවලිය කොටසක් හිතුවා කියන එක. ඒතර decided කියන එක having clear opinion. ඒ කියන්නේ යම්කිසි පැහැදිලි අදහසක් තියෙනවා. තීරණය කරා මං තීරණය කරා මෙන්න මේක කරන්න. නේද? ඒ කියන්නේ පැහැදිලි අදහසක් තියෙනවා. decided decide කරන්න අපි පැහැදිලි opinion එකක් තියෙනකොට. එහෙනම් දැන් ඔන්න උත්තර ගන්න විදිය ටිකක් ඔයාලට තේරෙනවා. මේක lazy පස්වෙනි එක not correct or true. ඒ කියන්නේ හරි නැත්තම් වැරදි වෙන්න එපයි. එහෙනම් උත්තරේ wrong. පහට wrong. පැහැදිලි ඒක. ඊට පස්සේ 6ට Rex and Nick reach a place at the end of the journey. ඒ කියන්නේ යම් කිසි තැනකට reach කරනවා කියලා කියන්නේ ළඟා වෙනවා කියන එකනේ. එහෙනම් ළඟා වෙනවට එකම නේද? ඔයාලට උත්තර ගන්න පුළුවන් එක්ක travel කියලා එක්ක arrive කියලා. අනිත් ඒවා ගන්න බෑනේ. අපි බලමු travel සහ arrive කියන දෙකේ වෙනස තරක හොඳින් හිතමු. travel කියන්නේ සංචාරය කරනවා. ඒකේ ළඟාවීමක් කියන කියවෙනවද? නෑ. මෙතන පැහැදිලිවම කියනවා ළඟාවීමක් ගැන. එහෙනම් ළඟාවීමක් ගැන කියවෙන arrived පැමිණියා කියන එක. එහෙනම් arrived කියන එක මෙතෙන්ට එනවා. හරි. එහෙනම් මේ ටික තමයි එන උත්තර ටික. ඊට decided අපි ගත්තා. fastest එයාලා දුන්නා. එතකොට මෙන්න මේ easy anything සහ travel කියන එක උත්තර වලට එන්නේ නැහැ. හොඳයි. මට දැන් chat එකට දාන්න බලන්න ඔයාලගේ පහෙන් හයක් තිබ්බට පහෙන් බලන්න පහෙන් කීයක් හරිද කියලා මට දාන්න බලන්න.
හොඳයි. දැන් එහෙනම් අයින් කියන එක I am නේ. එහෙනම් I'd කියන එක මොකක්ද කියලා මට chat එකට දාන්න බලන්න. ඔයාලගේ knowledge එක check කරන්න. I'd කියන්නේ මොකද්ද? මේක දිගහැරියොත් මොකද්ද මේ තියෙන්නේ? ඔයාලගේ answer එක වරදින්න පුළුවන්. try කරන්න. හොඳයි. මට හැමෝම සම්බන්ධ වෙන්න ක්ලාස් එකට actively participate වෙන්න ක්ලාස් එකට. හොඳයි. I'd කියලා ආවොත් හොඳට අහගන්න. I'd කියලා ආවොත් එතන තේරුම් දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි I had කියන එක, අනිත් එක තමයි I would කියන එක. මේ දෙකේම contraction එක I'd. okay? කෙටි කරලා ලිව්වොත් I'd කියලා ලියන්න. දැන් මෙතන තියෙන්නේ කවුද? කොහොමද මේක හොයාගන්නේ? මෙතන I had ද තියෙන්නේ I would කියලාද? ඒතර basic grammar knowledge එක අනුව I had love to join you නෑ has have එක had එක ක්‍රියාපදයේ තියෙන්න ඕනේ past participle එක. එහෙනම් I had loved කියලා තිබ්බනම් ඔතන එන්නේ had. ඒ කියන්නේ මෙන්න මෙහෙම තිබ්බනම් ඔතන ඉන්නේ අනිවාර්යයෙන්ම had. එයා නෙවෙයි ඉන්නේ. එහෙනම් මේක එන්න බෑ. එහෙනම් will would can could එක ක්‍රියාපදයේ අනිවාර්යයෙන්ම base form එක තියෙන්න ඕනේ. love කියන එක තියෙන base form එකේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන ඉන්නේ I would love කියන එක. will තිබ්බොත් නම් would කරන්න පුළුවන්. would තිබ්බොත් ආය පස්සට ගන්න තැනක් නෑ. උපරිම පස්සට ගිහිල්ලා තියෙන්නේ. would තිබ්බොත් woodම තමයි. I think වෙන මොකක්වත් කරන්න බෑ අපිට. හරි. සටහන් කරගන්න ඇති කියලා විශ්වාස කරනවා මේ ටික. ඊට පස්සේ ආය කෙටි කිරීම නෑනේ. මෙතන තියෙනවා I'll කියන එක. එහෙනම් I'll කියන එක නම් ඔයාලා දන්නවා I will කියන එක. හරි මෙතන තියෙන්නේ එහෙනම් I would කියන එක. හරි දැන් අපි සටහන් කරගෙන යන්. Hi I am leaving a party. Sorry I am having a party. එහෙනම් Ruwan said that I කියන එක වෙනස් වෙනවා කවුරු බවටද? he බවට වෙනස් වෙනවා. he නම් is එන්නේ. හැබැයි back shift වුණාම was වෙනවා. එහෙනම් final answer එක තමයි he said that he was having a party. He said that he was having a party. එහෙනම් he was having a party කියලා තමයි තියෙන්නේ. හරි. දැන් එහෙනම් මෙතන I would love to join you කියන එක I තියෙනවා, you තියෙනවා pronouns. වන්න ඔයාලට අහුවෙච්ච pronouns දෙක. Roy කියන්නේ පිරිමි කෙනෙක්. එහෙනම් අනිවාර්යයෙන්ම he දාන්න ඕනේ. would කියන එක වෙනස් වෙන්න තැනක් නැහැ. ඊට පස්සේ helping verb එක විතරනේ බලන්නේ. main verb එකට අත තියන්න බෑ. එහෙනම් ආයසරක් කමවා දැම්මා. join you නෙවෙයි මොකක්ද දෙන්න ඕනේ? හොඳයි. මට කියන්න බලන්න ඔබ්ජෙක්ට් එකට u වෙනකොට මොකක්ද ආන්සර් එක වෙන්න ඕනේ? u කවුරු බවටද චේන්ජ් වෙන්න ඕනේ? දාන්න බලන්න chat එකට හැමෝම. u කියලා આવොත් ඔබ්ජෙක්ට් එකට ඒක කවුරු බවටද චේන්ජ් වෙන්න ඕනේ? ඔව් උත්තරේ පැහැදිලි me. එහෙනම් he would love මෙතන to නැහැ. to දාන්න ඕනේ. he would love to join me. එහෙනම් ෆයිනල් ආන්සර් එක තමයි he would love to join me. හරි. ටිකක් මෙතන බලන්න. මෙතන you me කියලා ආවේ. හරි. දැන් ඔයාලා දැන් මේ you කියන ආන්සර් එකට me නේද? දැන් පොඩ්ඩක් කල්පනා කරලා හිතුවොත් මෙතන කන්වර්සේෂන් එක කියන්නේ කවුරු අතරද? රුවන් සහ රෝයි. දැන් මෙතන you කියලා කිව්වේ ඔයාටද? දැන් මෙතන රෝයිනේ කතා කරන්නේ. දැන් මේ රෝයි you කියලා කිව්වේ ඔයාටද? එහෙම නැත්නම් රුවන්ටද? මට දාන්න බලන්න chat එකට. රුවන් you කියලා රෝයි you කියලා කිව්වේ
ඔයාටද එහෙම නැත්නම් රුවන්ටද? දාන්න බලන්න chat එකට. රෝයි යූ කිව්වේ කාටද? හැමෝම දාන්න chat එකට. හැමෝම දාන්න බලන්න. මෙතන රෝයි යූ කියලා කිව්වේ ඔයාලටද එහෙම නැත්නම් මේකේ කන්වර්සේෂන් එක අරන් ගිහුව අනිත් රුවන්ටද? මෙතන ඔයාලා සම්බන්ධ නැහැ. එහෙනම් මට කියන්න බලන්න ඔයාලා මෙතන මී දැම්මනම් මී හරිද දැම්මා? මම නම් කලින් කියලා දුන්නේ යූ දැම්මොත් මී දාන්න කියලා. හැබැයි දැන් චුට්ටක් හිතනකොට නේද? ඔයා හිටියොත් නේ මී දාන්නේ. දැන් මෙතන රුවන් යූ කිව්වේ රෝයි යූ කිව්වේ රුවන්ට. එහෙනම් අපි කියන්න ඕනේ ඔහුට කියන අර්ථය. ඔහුත් එක්ක එකතු වෙන්න කැමතියි කියලා. හරි වැඩේ. එහෙනම් මෙතන ඔහුට කියන අර්ථයෙන් නම් එන්න ඕනේ හිම. එහෙනම් ෆයිනල් ආන්සර් එක වෙන්න ඕනේ he would love to join him. දැන් පේුණා නේද ඔයාලගේ ආන්සර් එක වැරදිච්ච තැන? අර මෙතන you කියන එක නේද? him කියලා ගත්තේ නැහැ. තේරුණාද මෙතන you කියන එක him වෙච්ච ආකාරය? මේක ඔයාට කිව්වනම් ඔයාට මී දාන්න පුළුවන්. හැබැයි මේ රෝයි කිව්වේ රුවන්ට. එහෙනම් ඔහුට කියන අර්ථයෙන් him තමයි එන්නේ. ඕකේ? හරි. තේරුණාද? ඉක්මනට chat එකට yes කියලා දාන්න තේරුණා නම්. අද මේ දරුවෝ ජොයින් වෙලා තියෙනවා අඩුයි මට දැනගන්න ඕනේ. ඇයි දන්නේ? වහිනවද ඔයාලා ඉන්න පැත්තට? වැස්ස තියෙනවද? දැන් මේ ඔව් සර් කියලා දාන්නේ මේ තේරුණාටද වැස්සටද? හරි මෙන්න මෙතනින් පල්ලෙහාට දාන්නකෝ වහිනවද නැද්ද කියලා. Is it raining? Yes. තාමත් හයියෙන් වහිනවද? Yes නම් yes no නම් no. වහිනවද? ඒක තමයි ගැටලුව. පරාදි මට කලින් ඔයාලා කිව්වනම් ක්ලාස් එක හෙටට හරි දාන්න තිබ්බා. ඉතින් ඔයාලත් එක්ක මේක chat කර කර මේ වැඩේ කරන්න ඕනේ. මොකද ඔයාලටනේ තේරෙන්න ඕනේ. ඒ කෝඩ් එකකින් ඉතින් ඔයාලට chat කරලා කරගන්න නේද? හරි අපි කරගෙන යන්කෝ දැන් පටන් ගත්ත එක. එහෙනම් රුවන් said that it's on Friday evening. එහෙනම් මේක දිග ඇරියොත් එහෙම මෙතන තියෙන්නේ it is on Friday evening. හරි මේක තමයි sentence එක තියෙන්නේ. එහෙනම් මෙතන pronoun එකක් තියෙනවා it කියලා මම ඔයාලට කියලා දුන්න කලින් it කියන එක આવොත් ඒක change කරන්න තැනක් නැහැ. මෙතන it ඇත්තටම pronoun එකක් කෙනෙක් හෝ දෙයක් වෙනුවට නෙවෙයි තියෙන්නේ. ඒක supportive noun එකක් විදිහට තියෙන්නේ මෙතන. එහෙනම් it කියන එක change වෙන්නේ නැහැ. is කියන එක back shift වුනහම was බවට පත් වෙනවා. එහෙනම් මේක වාක්‍යයක මැදට ආවට පස්සේ Ruwan said that it was on Friday evening. අනිත්‍ය වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. හතරවෙනි එක තාම ඔයාලට කරන්න බෑ. question form එක මම තාම කියලා දුන්නේ නැහැ. ඒ හන්ද මම හතරවෙනි එක කියලා දෙන්නේ නැහැ. මම ඒක මග අරිනවා. reported questions වලදී නේද?
ආන්සරයක ගොඩනගන ක්‍රමයක් තියෙනවා. ඒක එකපාරටම කියලා දෙන්න බෑ. චුට්ටක් ඔයාලට ඒක හුරු වෙන්න ඕනේ. හරි මම යනවා පස්වෙනි එකට. I will see you Friday කියන එක එහෙනම් I කියන එක he වෙනවා, will කියන එක would වෙනවා. ආයෙසරයක් you ආවා. you කිව්වේ ඔයාට නෙවෙයි. රෝයි රුවන්ට කිව්වේ. එහෙනම් see me දැම්මොත් වැරදි. එහෙනම් see ඔහුව him on Friday. තේරුණාද? තේරුණාද? මෙතන you කිව්ව ඔයාට නෙවෙයි නේද? මෙතන කන්වර්සේෂන් එකක් නේ යන්නේ. මේ you කිව්වේ මෙන්න මේ රුවන්ට. රෝයි තමයි you කිව්වේ රුවන්ට. එහෙනම් රුවන්ට කියන අදහසින් ඔහුට කියන අදහසින් මම him කියන එක දැම්මා. He would see him on Friday. He would see him on Friday. එතන මෙතන ආන්සර්ස් 4න් යන්නේ නේද? මං අහන්නේ කීයක් හරිද කියලා. ඊට හේතුව තමයි මෙන්න මේ me කියන එක ඔයාලා පටල ගත්තා. ඊට පස්සේ මේ වගේ කන්වර්සේෂන් එකක් ආවොත් පටල ගන්න එපා. මෙතන you කියලා ආවොත් ඔයාට කිව්වොත් හරි. මේක ඔයාට නෙවෙයි නම් කිව්වේ වෙන කෙනෙකුට නම් කිව්වේ. එයා ගැහණු කෙනෙක් නම් her කියලා දාන්න, පිරිමි කෙනෙක් නම් him කියලා දාන්න. ඔයාට කියන දෙයක් නම් කමක් නැහැ. හරි. මේක හරි ඇති කියලා හිතනවා. හරි. ඔන්න අපි කරන්න බලාපොරොත්තු වෙනවා 11 වෙනි ප්‍රශ්නේ. මේ වගේ ප්‍රශ්නයක් ගොඩක් දරුවෝ කරන්න කැමති නැහැ. මේවා බෑ කියලා හිතාගෙන ඉන්නේ. මතක තියාගන්න මේ හිස්තැන් 14ක් එන ප්‍රශ්නේ එන්න ලේසි කරනවා. ඊට හේතුව එයාලා ඇනලයිස් කරනකොට ගොඩාක් දුරට මේ වගේ ප්‍රශ්න ළමයි නිවැරදි උත්තර ලියන්නේ නැහැ. එයාලා කනා ගහන්න බලන්නේ. හැබැයි විනාඩි 10ක් 15ක් වෙන් කරන්න පුළුවන් නම් හොඳ අවධානයෙන් ඔයාලට පුළුවන් මේ ටික ලස්සනට මැච් කරන්න. දැන් බලන්න මෙතන තියෙන වචනත් ගොඩාක් අමාරු වචන, නුහුරු පුරුදු වචන නෙවෙයි, අලුත් වචන නෙවෙයි. පුරුදු වචන තියෙන්නේ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු වචන ටික පළවෙනි එක සටහන් කරගන්න අවශ්‍යය age. age කියන්නේ වයස. they කියන්නේ ඔවුන්. covered වැහිලා තියෙනවා කියන එක. without කියන්නේ නැතුව. without කියන්නේ නැතුව රහිතව කියන අර්ථය. tallest උසම superlative. ඊට පස්සේ known දන්නා. known දන්නා. ඒ කියන්නේ දැනගෙන ඉන්නවා කියන එක. top කියන්නේ උඩ. එහෙම නැත්නම් මුදුන කියන අර්ථය. උඩ කියන අර්ථය තමයි top තියෙන්නේ. enemy. enemy කියන්නේ සතුරා. විරුද්ධවාදියා. සතුරා කියන එක. enemy. used භාවිතා කරන ලද, පාවිච්චි කරන ලද. can කියන්නේ පුළුවන්. nearly ආසන්න වශයෙන්. ආසන්න වශයෙන්. කියන්නේ යම් සංඛ්‍යා දත්තයක් හෝ මොකක් හරි දෙනකොට nearly කියන එක දානවා අපි. ඒ කියන්නේ හරියටම නෙවෙයි. ආසන්න වශයෙන් මෙන්න මේක කියලා කියන්න. the කියන්නේ ආටිකල් එකක්, නාමපදයක් ඉස්සරහට විතරයි යන්නේ. which කියන්නේ relative pronoun එකක්. එයා වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නා වූ සම්බන්ධීකාරක පදයක්. ඒ වගේම question word එකක් විදිහට එයා ක්‍රියා කරනවා. ආ කියන්නේ verb එකක්. in කියන්නේ ඇතුලේ. හරි. there is one extra word වැඩි වචනයක් තියෙනවලු. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකේ එයාලා අමතර වචන දෙන්නේ නෑ දරුවෝ. එයාලා දෙන්නේ වචන ගානට විතරයි. අපි අමාරුයි දාන්නේ නෑ. හරි. දැන් වචන ටික කියවලා හිස්තැන් සහිතව කියවන්න ඔයාලා. The giraffe is one of the world's mammals. They are for their long necks, long legs and spotted body. Giraffes have small horns at the of their heads that grow to be about 5 inches. The knobs are to protect from an male giraffes are taller than female giraffe and can stand 19 feet tall. Most giraffes live up to 25 years of
in the wild Calabi, like they roam around the savannas of Africa. The African savannas mainly dry and are with glass. The giraffe's neck being so long, they are able to eat leaves from tall uh, acacia trees. Giraffes can go many days drinking water and can live by eating wet leaves. හරි. මෙහෙම කියවන් යනකොට ඔයාලට සමහර තැන් නිකම්ම මැච් වෙනවා. නේද? සමහර තැන් මැච් වෙනවා. දැන් මේක මැච් කරන් යනකොට කවදාකවත් එකේ ඉඳලා මැච් කරගන්න යන්න එපා. එහෙම එකක් නැහැ. ඔයාලට සමහර තැන් ෆිට වෙනවා. මෙන්න 6 නිකන් පුළුවන් වගේ, 5 පුළුවන් වගේ, 8 ලේසි වගේ. 11 වෙනි එක පුළුවන් වගේ. ඊට පස්සේ පළවෙනි සැරේ තේරුන්නේ නැත්නම් දෙවෙනි සැරේත් කියවන්න. මේ වගේ ප්‍රශ්නයක් එක්ක හොඳට යාළු වෙන්න. මොකද මේවා මැච් වෙනකොට බොහොම ලේසියෙන් මැච් වෙවි යනවා. හොඳයි. එතකොට මේකේ අමාරු වචන ටික සර් ආයෙසරක් කියන්නම් අහගන්න. Giraffe is one of the world's mammals. Mammals කියලා කියන්නේ ශීරපායි. කිරිබොන සතුන්. ඊට පස්සේ they are long necks, long legs, ඒ කියන්නේ දිග බෙල්ලක්, දිග බෙලි, දිග කකුල්, spotted body. Spotted කියලා කියන්නේ තිත් පුල්ලි. Spotted කියලා කියන්නේ අර spots කියලා කියන්නේ ඕවටනේ. Giraffes have small horns. Horns කියන්නේ අං. පුංචි අං තියනවලු. Of their heads and grow about 5 inches කියන්නේ අඟල්. Knobs කියලා කියන්නේ ජිරාෆ් ලාගේ අං වලට knobs පුංචි නිකන් knobs වගේ කියලා කියන්නේ. අර නිරාගෙන තියෙන ඒවා knobs කියන්නේ ඒවට. protest කියලා කියන්නේ මෙතන protect වෙන්න ඕනේ. මෙතන හදාගන්න protest කියන්නේ වර්ජනය කරනවටනේ. protect කියන්නේ ආරක්ෂා වෙනවා. මේල් ජිරාෆ් කියන්නේ පිරිමි ජිරාෆ්ලා, ෆීමේල් ජිරාෆ්ලා කියන්නේ ගැහණු ජිරාෆ්ලා. can stand කියන්නේ හිට ගන්නවටම නෙවෙයි ඈ. නේද? ඒක අර්ථ තියෙනවා. යෙදෙන තැන අනුව තේරුම අපි බලමු. හරි. ඊට පස්සේ රෝම් කියලා කියන්නේ සංචාරය කරනවට රෝම් කරනවා. ඒ කියන්නේ තමන්ගේ සීමාවෙන් එහාට යනවට තමයි රෝම් කරනවා කියලා කියන්නේ. තමන්ගේ රාජධානිය තමන්ගේ සීමාව එහාට යනවා රෝම් කරනවා. රෝමින්. ඔයාලගේ ෆෝන් වලත් ඇති රෝමින් කියලා ෆැසිලිටි එකක්. බලන්න රෝමින්. සැවානාස් කියලා කියන්නේ නමක් දරුවෝ. සැවානා තනබිම් වර්ගයක් අප්‍රිකාවේ තියෙන. ඩ්‍රයි කියන්නේ වියලි. මෙතන ග්ලාස්ද ග්‍රාස්ද කියන එක මට සැකයක් තියෙනවා. අපි බලමු. ග්ලාස් කියන්නේ වීදුරුවනේ, ග්‍රාස් කියලා කියන්නේ. අපි බලමු. බලන් යනකොට අහුවේ. Giraffe's neck being so long, able to eat leaves from acacia trees කියන ගස් වර්ගයක්. acacia ගස් ඔයාලා දන්නවා. Giraffes can also many days drinking water and can live by eating wet leaves. ඒ කියන්නේ තෙත කොළ වර්ග wet leaves. කියන්නේ juicy leaves කියන ඔයාලා දන්නවා. විෂ සහිත කොළ වර්ග කන්න. හරි. දැන් අපි මැච් කරගෙන යන් වචනවල තේරුම් ටික දැනගත්තා. හරි. මෙන්න මෙතන තියෙනවා n කියලා. n කියලා පාවිච්චි කරන්නේ vowel එකකින් පටන් ගන්න ඒවා. ඒ කියන්නේ vowel එකකින් පටන් ගන්න ඒවාට තමයි අපි n දාන්නේ vowel sound එක. දැන් මෙතන vowel එකකින් පටන් ගන්න වචන දෙකයි තියෙන්නේ. age කියලා තියෙනවා, ඊට පස්සේ enemy කියලා තියෙනවා, used කියලා තියෙනවා, වෙන නැහැ. මේ තුනෙන් එකක් තමයි මේ පහට එන්නේ. මට කියන්න බලන්න පහට මොකක්ද ගැලපෙන්නේ කියලා. මෙතන protest නෙමෙයි protect. මොකද්ද පහට උත්තරේ? මට chat එකට දාන්න බලන්න. හැමෝම දාන්න. මෙතන 7 දෙනෙක් ඉන්නවා. 7 දෙනාම මට chat එකට දාන්න. හැමෝම දාන්න.
එන්න දෙන්නේ දාලා තියෙන්නේ. හොඳයි. protect from an enemy. සතුරාගෙන් ආරක්ෂා වෙන්නලු. ඒ කියන්නේ මුකුත් තේරුමක් දන්නේ නැතුව ඔන්නක හොයාගත්තා. කොහොමද? බේසික් නොලෙජ් එකකින්, වවල් එකකින් හොයාගත්තේ. අනිත් ඒවා දන්නෙත් නෑ. හරි. දැන් ඔහොම එතකොට එනිමි කියන එක ඔන්න මං හරියට දාගත්තා. එනිමි හරි. මේ හරි දාන්න. හරි. එනිමි හරි. ඊට පස්සේ ඒජ් කියන්නේ වයසනේ. ඒතර වයසක් ගැන කියවෙන තැනකට ඒක දාන්න පුළුවන්. වයසක් ගැන කොතනද කියවෙන්නේ? මට කියන්න බලන්න වයසක් ගැන කියවෙන්නේ කීවෙනි එකේද? වයසක් ගැන කියවෙන්නේ. ඔන්න ඔහොම තමයි ඉස්සෙල්ලා අපි උත්තර හොයාගන්නේ අපි. ප්‍රශ්න අංකේ දාන්න බලන්න. වයසක් ගැන කියවෙන්නේ කීවෙනි එකේද? හොඳයි. ඔයාලගේ ආන්සර්ස් හරි. එහෙනම් 8 වෙනි එකට තමයි ඒජ් එනවා ඇත්තේ. මේක වෙනස් වෙන්න පුළුවන් ඈ. අපි දාලා බලමුකෝ. නේද? ඒ ගොඩනේ හරි ගියෝ. හරි. ඊට පස්සේ බොහොම ලේසියෙන් මැච් කරන්න පුළුවන් හරි. මෙන්න මේ තුන්වෙනි එක. giraffes have small horns. giraffe වලට තියෙනවලු පුංචි horns. පුංචි අං at the of their heads. එයාලගේ ඔළුවේ කොහෙද තියෙන්නේ? ඔළුව යටද, ඔළුව උඩද, පැත්තෙන්ද? මොකද උත්තරේ තුන්වෙනි එකට? ඉක්මනට දාන්න. අමාරු නෑ මේක. ස්මෝල් හෝන්ස් තියෙන යාළගේ ඔළුවේ කොහෙද? පිහිටීමක් උඩ තියෙනවා. මොකක් වෙන්නද උත්තරේ? මොකක් වෙන්නේ නැද්ද ආන්සර් එක? What do you think? මට උත්තර දානවා මදි. හැමෝම ඇක්ටිව්ලි පාර්ටිසිපේට් වෙන්න දරුවනේ ක්ලාස් එකට. එහෙම නොවුනොත් ක්ලාස් එක නේද? ඔයාලට කම්මැලි හිතේ. එහෙම කරන්න බෑ අපිට. දෙන්නෙක් දාලා මදි. මට හැමෝම දාන්න. දැන් සමහර දරුවෝ උත්තර දැම්මේම නැහැ. අවිෂ්කමට ආන්සර්ස් දැම්මේම නැහැ. අවිෂ්කමට ආන්සර්ස් දාන්න. ආන්සර්ස් වරදින එක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මට ආන්සර්ස් ඒවලා තියෙන්නේ රෂානිය නදීෂානි. So they have only submitted the answers. So I'm waiting for the others. I'm waiting for the others answers. හැමෝම දාන්න ආන්සර්ස් ටික. හරි ඔයාලගේ ආන්සර්ස් වරදින එක ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ වැරදි හදාගන්න නම් ඔයාලා වරද්ද ආන්සර්ස් දාන්න. ඒතර මං හිතනවා නේද? මම දැනගන්නවා ඔයාලා හිතන විදිය. හොඳයි මට ආන්සර්ස් දෙන්නේ දැන්ට කාවින්දි රෂානිය නදීෂානි විතරයි. And I am waiting for the others. ඉක්මනට දාන්න මම උතනින් එහාට යන්නේ නැහැ.
මොකද ඔයාලගේ ආන්සර්ස් ටික නිකන් මම උත්තර ටික කියාගෙන යන්න ඕනේ නැහනේ. මට එහෙමනම් තිබ්බනේ ආන්සර්ස් ටික මේ ෆොටෝ එකක් ගාලා ගෲප් එකට දාලා හරි වැරදි චෙක් කරගන්න. එහෙම වැඩක් නැහැ. හරි. දැන් එතකොට ආන්සර්ස් තුනෙන් එකක් මට ලැබුණා ඉන් කියලා. එතකොට සාමාන්‍යයෙන් ඉන් කියලා කියන්නේ ඇතුලේනේ. ඔළුව ඇතුලේ අං නැහැ. එහෙනම් ඉන් කියන වචනේ ගන්න බෑ අපිට. දැන් ඔයාලගේ ආන්සර්ස් වැරදි නම් ඇයි වැරදි කියලාත් මම පැහැදිලි කරන්න ඕනේ. එහෙනම් at the in of their heads කොහොමත් ඒක ගැලපෙන්නෙත් නැහැ. එහෙනම් ආන්සර් එක තියෙන්නේ at the top of their head. top කියන්නේ උඩ. මම මේක තේරුම දුන්නා. top of their heads කියලා කියන්නේ ඔළුව උඩ තමයි අං තියෙන්නේ. එහෙනම් top කියන එකත් හරි. at the top නේද? දැන් tallest කියන ආන්සර් එකත් මට ලැබුණා at the tallest of their heads. tallest කියලා කියන්නේ උසම කියන අර්ථය. ඔළුවේ උසම ගැලපෙන්නේ නෑ නේද? දැන් එහෙනම් හතරක් හරි. හතරක් හරි. හතරක් නෙවෙයි තුනක් හරි. හරි. දැන් එහෙනම් මට තේරෙන වචනයක් තමයි නියර්ලි කියන එක. නියර්ලි කියන්නේ ආසන්න වශයෙන්. මං කිව්වා නියර්ලි කියන එක දාන්නේ සංඛ්‍යාදත්තයක් කිට්ටුව. නියර්ලි කියන එක වඩාත් ගැලපෙන්නේ කොතෙන්ටද? හැමෝම දාන්න ඔයාලගේ ආන්සර්ස් වැරදුනාට කමක් නැහැ. මොකද ඒක දකින්නේ මං විතරයි අනිත් අය දකින්නේ නැහැ. මම chat එක ප්‍රයිවට් කරලා තියෙන්නේ. ඔයාලගේ ආන්සර්ස් මම හැරෙන්න වෙන අය දකින්නේ නැහැ. ඔව්. දාන්න බලන්න. ආසන්න වශයෙන් සංඛ්‍යාදත්තයක් තියෙන තැනක තමයි නියර්ලි එන්නේ. මේ නියර්ලි කියන්නේ මේ ළඟ කියන අර්ථය නෙවෙයි නියර්ලි එක වෙන එකක් ඈ. හරි වෙලාව ගන්න නැතුව ඉන්නවා මට උත්තර ලැබෙනවා. උත්තරේ 6ට ආසන්න වශයෙන් නේද? nearly 19 feet tall. ඒ කියන්නේ ආසන්න වශයෙන් අඩි 19ක් දක්වා යාලට ස්ටෑන්ඩ් වෙනවා. කියන්නේ හිට ගන්න පුළුවන්. හරි ඔයාලගේ ආන්සර්ස් හරි. හොඳයි. දැන් උන්වම මැච් කරන් යනකොට නේද? nearly කියන එකත් හරි. හොඳයි. දැන් අපි බලමු මෙන්න 9 වෙනි එකට. මෙන්න මේක මේ වාක්‍ය පටන් ගන්නෙ while කියන එකකින් full stop ගිහිල්ලා මෙන්න මේ දක්වා. මේ වාක්‍යයක පටන් ගන්න තැනම හිස් තැන තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ක්‍රියාපදයක්. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන අඩු කතෘ කෙනෙක්. කතෘ කෙනෙක් නැතුව, ඒ කියන්නේ නාමපදයක් නැතුව අපිට වාක්‍යයක් අරගෙන ඉන්න බෑ. මේ වගේ වාක්‍යයක්. එහෙනම් මෙතන නාමපදයක් තමයි අඩු. ඒ කියන්නේ like to roam around. කවුද කැමති? roam යන්න. ඇවිදින්න යන්න. එක්ක ජිරාෆ් කියලා තියෙනවා නේද? ජිරාෆ් වෙනුවට වෙන පදයක් තියෙනවා. ජිරාෆ් ලව නියෝජනය කරන. ඔව් එකයි තියෙන්නේ එහෙම එක්කෙනයි. දේ. එහෙනම් දේ කියන එකේ කැපිටල් දාන්න ඕනේ T අකුර. වාක්‍යයක පළවෙනි අකුරනේ. එහෙනම් they like to roam around. හරි මැච් වෙනවා. නේද? ඔන්න දාලා බලමු දේ කියන එක. දේ කියන එකක් දැම්මා. උදේ දෙවනියට. හරි. එහෙනම් දැන් ඔන්න ගොඩක් හරි. ෂුවර් එකටම මේ පහ හරි. හරි. ඔයාලගේ ආන්සර්ස් හරි. ගොඩක් අය දානවා දෙය කියලා. හරි. ඊට පස්සේ මේ tallest කියන්නේ උසම. tallest කොතෙන්ටද දාන්න පුළුවන්? දැන් ඉතුරු ටිකට දාලා බලන්නකෝ. මම පටන් ගන්නම්කෝ අන්තිම එකට. Giraffes can go many days tallest drinking water. නෑ ගැලපෙන්නේ නෑ. දානවා 13ට. With tallest giraffe neck being so long. With tallest giraffe. ඒ කියන්නේ උසම ජිරාෆ්ගේ බෙල්ල being so long. බලමු 13ටත් දාන්න පුළුවන් වගේ. බලමු 12ට. Dry and are tallest with grass. නෑ tallest. grass එක grass හරි යන්නේ නෑ වගේ. බලමු savannas tallest mainly dry. නෑ යාට හරියන්නේත් නෑ. 10ට around the savannas tallest around tallest නෑ උසම. ඊට පස්සේ 7ට tallest most giraffe tallest live up to ගැලපෙන්නේ නෑ. එහෙනම් 4ට දාලා බලමු. those knobs are tallest to protect නෑ හරියන්නේ නෑ.
මොකද දාලා බලනකොට they are tallest for their long necks. එයාලා උසයිලු නෑ ගැලපෙන්නේ. එහෙනම් බලමු එකට දාලා බලමු. The giraffe is one of the world's tallest mammals. එහෙනම් හොඳටම මැච් වුණා නේද? ජිරාෆ් කියලා කියන්නේ ලෝකේ ඉන්න උස්සම mammals ලා. උස්සම ශිරපායින්ගෙන් කෙනෙක්. එහෙනම් එතෙන් තමයි tallest වෙන්නේ. එහෙනම් tallest කියන එක මම දානවා. නේද? මේක හුරු වුණාට පස්සේ ඔයාලා මේක ඉක්මනට කරනවා. tallest කියන එක එතන හරි. හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි එකට. They are for their long necks, long legs and spotted body. ඇත්තටම ජිරාෆ් දිග බෙල්ලකට, දිග කකුල් වලට සහ එයාලගේ පුල්ලි සහිත ශරීරයකට ප්‍රසිද්ධයි. නේද? හැමෝම දන්නේ ජිරාෆ් කවුරු විදියටද? සතෙක් විදියට නෙවෙයිනේ. දිග බෙල්ලක් තියෙන සතෙක් විදියටනේ. උස සතෙක් විදියටනේ. නේද? ජිරාෆ් නේද? අපි උස කෙනෙක් දැක්කොත් නිකන් ජිරාෆ් කෙනෙක් වගේ කියලා කියන්නේ නැද්ද? කිට්ටු උස කෙනෙකුට නිකන් ජිරාෆ් වගේ යන්නේ. ඇවිලත් එන නිකන් බෙල්ල. එහෙනම් මෙතෙන්ට මේ ප්‍රසිද්ධයි ඒ වගේ අර්ථයක් තියෙන වචනයකට තියෙන්නේ නෝන් කියන එක විතරයි. ෆේමස් කියලා වචනයක් නැහැනේ. එහෙනම් නෝන් කියන එක දාලා බලමු වෙනස් වෙයිද දන්නේ නැහැ. සැකේට නේද? නෝන් කියන එක දාලා බලමු. They are known for their necks, long necks and spotted body. ඔවුන් ප්‍රසිද්ධයිලු දිග බෙල්ලකට, දිග කකුල් වලට සහ spotted body එකට. හරි යනවා වගේ හිතෙනවා. නේද? කෝකට දාලා බලමු වෙනස් කරන්න වුණොත් වෙනස් කරමු. හරි. ඊට පස්සේ අපි යන් හරි 7 වෙනි එකට යන් 7 ලේසි. මෙතනින් පටන් ගන්නවා most giraffes live up to 25 years of age in the wild. මේ කියන්නේ in the wild කියන්නේ කැලෑවේ up to 25 years of age වයස අවුරුදු 25ක් දක්වා up to දක්වා වයස 25ක් දක්වා live ජීවත් වෙනවා. එහෙනම් බලමු ඉතුරු ටික. most giraffe covered live up to නෑ without බලමු most giraffe without කියන්නේ නැතුවනේ නෑ. ඊට පස්සේ used භාවිතා කරනවා. ඊට පස්සේ can බලමු most giraffes can live up to most giraffe ලගෙන් වැඩි දිනෙකට can live පුළුවන් ජීවත් වෙන්න වයස අවුරුදු 25ක් දක්වා අන්න මැච් වෙනවා වගේ. බලමු අනිත් ඒවා the හරියන්නේ නැහැ which හරියන්නේ නැහැ most giraffes are live up to ආදැම්මුත් ඔයාලා දැනගන්න ඕනේ ආදැම්මුත් අනිවාර්යයෙන්ම ක්‍රියාපදයට ing එන්න ඕනේ. තාම අපි ටෙන්සස් ටික කරේ නැති නිසා හිස් තැන් ඇති. එහෙනම් living නැත්තම් ආදාන්න බෑ. එහෙනම් ආදාන්නත් බෑ. in දාන්නත් බෑ. එහෙනම් වඩාත් ගැලපෙන ආන්සර් එක මොකද්ද? canම තමයි. can live. දැන් අද වෙලාව ගත්තට නේද? ඔයාලට ප්‍රැක්ටිස් වුණාට පස්සේ මේක විනාඩි 10ක් ඇතුළත ඔයාලා කරනවා මේක. මේ වගේ ප්‍රශ්න ලේසි. ගොඩක් දරුවෝ අමාරුයි කියලා හිතුවට මීට වැඩි අමාරු ප්‍රශ්න පේපර් එකේ තියෙනවා. මේක ලේසි වර්ගයේ ප්‍රශ්නයක්. ලකුණු 7ක් හම්බ වෙනවා. මේ 7න් 7ම ගන්න ඕනේ නැහැ දරුවනේ ලකුණු 5යි මේකෙන් ගන්න ඕනේ අපි. 5ක් ගත්තා නම් ගොඩ. මං කිව්වනේ ලකුණු 25ක් නැති කරගන්න පුළුවන් ඒකක් ගන්න. හරි දැන් ඊටු ටික මැච් කරන් යන එක ලේසි අපිට. ඉතුරු තියෙන ටිකයිනේ. එකක් වැඩිලු. අපි බලමු without කියන එක දාලා. without කියන එක. without කියන්නේ නැතුව. නැත්තම් මං ගන්නම්කෝ the කියන එක. හරි. හරි. the කියන්නේ ආටිකල් එකක්. the ඉස්සරහින් අනිවාර්යයෙන්ම නාමපදයක් තියෙනවා. ඔක නීතියක්. ආටිකල්ස් කියන්නේ a and the. ඒතර මේගොල්ලෝ ඉස්සරහින් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොකද්ද? නාමපදයක්. ඔක නීතියක්. ඕක ඔයාලා දැනගෙන ඉන්න ඕන නීතියක්. ඒ නීතිය දැනගත්තොත් ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනවා. දැන් හොයන්න බලන්න නාමපදයක් ඉස්තැනකට කලින් හතරට ඉස්සරහින් තියෙන්නේ මේතන නාමපදයක් නෙවෙයි. to කියන්නේ ප්‍රෙපොසිෂන් එකක්. එහෙනම් හතරට නම් the එන්න බෑ. ඊට පස්සේ 10ට the එන්න බෑනේ. the දෙකක් එන්නේ නැහැනේ. 10ට එන්නත් බෑ. ඊට පස්සේ 11 වෙනි එකට mainly කියන්නේ ප්‍රධාන වශයෙන්
ly යකට එන්නේ නාමපදවල නෙවෙයි, නාමපදයක් නෙවෙයි. 11ට. ඊට පස්සේ 12 වෙනි එකට බලන්න. with කියන්නේ නාමපදයක් නෙවෙයි, with කියන්නේ ප්‍රොපොසිෂන් එකක්. එහෙනම් drinking කියන්නේ බලන්න, drinking කියන්නේ ක්‍රියාපදයක්. එහෙනම් එකම එක නාමපදයයි තියෙන්නේ, එයා තමයි giraffe snake කියන එක. එහෙනම් අනිවාර්යයෙන්ම the එන්නේ මෙතෙන්ට එනවනම්ද? මම දන්නේ නැහැ the එයිද නැද්ද කියලා. මම the දාලා බලනවා. දන්නේ නැහැ තාම උත්තර හරිද කියලා. හරි. එහෙනම් දැන් ඔයාලත් කියන්නේ the හරි තමයි. හරි. දැන් ඊටු ටිකට try එකක් දෙන්න මැච් කරන්න. ඊටු ටික දැන් බොහොම ලේසියෙන් මැච් වෙන්න ඕනේ. හරි. අපි යන් තුන්වෙනි එකට. Giraffes have small horn at the top. හරි. Sorry. These knobs are to protect. මේ knobs are බලමු. covered to protect නෑ. ආවරණය වෙලා නෑනේ. ආවරණය වීමක් නෑ. ඔළුවේ කොහේවත් cover එකක් දෙන්නේ නැහැනේ. horns වලින් කරන වෙන දෙයක්. helmet එකක් නෙවෙයි horns කියන්නේ. එහෙනම් cover දෙන්න බෑ. without නැතුව. These knobs are without නැතුව ආරක්ෂා කරන්න නෑ. ඒක ගන්න. ඊට පස්සේ used භාවිතා වෙනු ලැබේ. එහෙනම් මේ knobs භාවිතා වෙනු ලැබේ ආරක්ෂා වෙන. ඔන්න හරියනවා. එහෙනම් used ඉන්නේ මෙතෙන්ට. එහෙනම් used කියන එකත් ගත්තා. දැන් තියෙන්නේ which are in ඊට පස්සේ covered without. දැන් බලමු. දැන් යන්න. හරි. They like to roam around. බලමු උත්තර දාලා. covered the savannas. ඒ කියන්නේ එයාලා කැමතිලු ඇවිදින්න covered the savannas of Africa. without the savanna, without නම් කොහොමත් ඉන්න බෑ. which the savannas of Africa. හරියන්නේ are the savannas in the savannas. මොකද හිතන්නේ? පොඩක් ගැලපෙන්නේ කවුද? දාන්න chat එකට. ගැලපෙන කෙනෙක් ඕන මට නම් අහුණා. හරි. ඔයාලගේ ආන්සර් එක හරි. in the savannas. කාලයක් කරනකොට මේවා හුරු වෙනවා දන්නවද? in the savannas. in කියන එකත් හරි. එන්නේ ඔන්න එන්නේ අනිවාර්යයෙන්ම නාමපදයකට පස්සේ නේද? they are, boys are, girls are, teachers are. නේද? දැන් බලන්නකො හිස්තන්ට කලින් නාමපදයක් කොහෙද තියෙන්නේ කියලා. දැන් කොයි වෙලාවකවත් 12ට කලින් තියෙනවා දෙකක් එන්න පුළුවන්ද? 12ට එන්න බෑ. ඊට පස්සේ savannas are mainly dry. වෙන්න පුළුවන්. ඊට පස්සේ giraffes can go many days are. මෙතන verb එකක් තියෙන නිසා මේ වාක්‍ය can go කියලා ආයෙසරයක් මෙතෙන්ට එන්න බෑ. එහෙනම් ඉතුරුනේ මෙන්න මෙතෙන්ට විතරයි. එහෙනම් මෙතෙන්ට තමයි එන savannas are. ආදම්ම. හරි. දැන් තියෙන උත්තර දීපයයි. ඔයාලා මට ආන්සර්ස් දානවා. හරි. දාන්න බෑ 14ට. ඕකේ. මොකද ඒකේ දැනටමත් verb එකක් තියෙනවා. අපිට එතෙන්ට සරින් සරේ ඔයාලගේ මයික්‍රොෆෝන් ඕන් වෙන්නේ නැහැ. මම ඉතින් මෙතනින් ඕෆ් කරනවා. ඉන්ටෙන්ෂනලි නෙවෙයි වෙන්නේ. Giraffes can go many days. බලමු. Giraffes can go many days drinking water. ඒ කියන්නේ ජිරාෆ්ලට පුළුවන් දවස් ගාණක් යන්න drinking water වතුර බොනවලු and can live by eating wet leaves. ජීවත් වෙන්න පුළුවන්ලු යුෂ සහිත කොළ කාලා. ඒ කියන්නේ වතුර බීලාද පුළුවන් වතුර බොන්න නැතුවද මේ වැඩේ කරන්න පුළුවන්. වතුර බීලා නම් කියන්න දෙයක්වත් නැහැනේ. අපිට පුළුවන් දේවල් කියන්නේ නැහැනේ. සාමාන්‍යයෙන් අනිත් අයට නැති ස්කිල්ස් නේද අපි ඩෙවලොප් කරන්න ඕනේ. ඔව් එහෙනම් මෙතෙන් තමයි without එන්නේ. without මෙතෙන්ට. එහෙනම් without කියන එකත් ගත්තා. හරි. එහෙනම් which සහ covered මෙතෙන්ට මොකක්ද දෙන්නේ? මෙතන glass නෙවෙයි පැහැදිලි grass කියන එක. එහෙනම් covered with grass. ඒ කියන්නේ තනකොළ වලින් වැහිලා තියෙනවා, පිරලා තියෙනවා, cover වෙලා තියෙනවා. ඒ කියන්නේ savannas are mainly dry and are covered with grass. තනකොළ වලින් වැහිලා තියෙන්නේ. දැක්කද සර් උත්තරේ ගත්ත විදිය? මේක එකපාරම හිතනවා නම් ඔයාලට ගන්න පුළුවන් කියලා ගන්න පුළුවන් දෙහිම උත්තර නෑ. මේකට වෙලාව ගන්න.
දරුවනේ මීට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්තරේට වැඩිපුර අවධානය දෙන්න. මම ඔක්කොම ප්‍රශ්න කරන්න කියලා නෑනේ දෙවෙනි එකේ. දෙවෙනි එකේ තෝරාගත ප්‍රශ්න ටිකක් විතරයි මම ප්‍රැක්ටිස් කරවන්නේ තාම. ඉස්සරහට කරනව අනිත් ඒවා. දැන් මට chat එකට දාන්න බලන්න 14න් කීයක් හරිද කියලා හැමෝම. 14න් කීයක් හරිද කියලා. ලකුණු ගාන බලන්න තමන්ගේ හරි ගාන දෙකෙන් බෙදන්න. 14න් 10යි නම් ලකුණු 5යි. අපිට ටාගට් එකට ඇවිල්ලා. 7යි නම් 3මාරයි. එහෙනම් තව 3ක් විතර හදාගත්තා නම් හරි නේද? පුහුණුවෙන් මේක හදා ගන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. හොඳ පුහුණුවක් ඔබට තියෙනවා. හැමෝම දැන් 7යි නම් 3මාරයි. අනිත් අය දැන් 12ක් හරි නම් ලකුණු 6යි. ලකුණු 6ක් කියලා කියන්නේ පහට වැඩි වෙන හැම ලකුණක්ම අපිට බෝනස්. අපිට බෝනස්. මං කිව්වනේ ඔයාලට මේ වගේ ප්‍රශ්නට උත්තර ලියනකොට ඔයාලා තේරුම් බල බල ලියන්න. තාමත් මං ඔයාලට වෙලාව තියලා ප්‍රශ්න පත්‍රයක් කරන්න දුන්නේ නැහැ. තාම දෙන්නේ නැහැ. දැනට තේරුම හොය හොය වචන තේරවල තේරුම දැනගනිමින් උපරිම ප්‍රශ්න ඔක්කොටම හරි උත්තර ගන්න බලන්න. නිකන් කරන්නම් වාලේ කරන්න එපා. මං කිව්වා මේ මාස 6 කැප වෙන්න. ඉංග්‍රීසි වල වටිනාකම ඔයාලට තේරෙයි. කැම්පස් එකක් ඇතුළට ගිය දරුවෙකුට කැම්පස් එක ඇතුලේ කෝසස් ගොඩක් තියෙනවා. එක එක කෝසස් කරන්න ගොඩක් අඩු ගණන් වලට. එතකොට මේ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් සමහර කෝසස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. නේද? එළි 50000ක් ලක්ෂයක් වෙන කෝසස් ඔයාලට ඇතුලින් කරන්න පුළුවන් කැම්පස් එක ඇතුලේ 10000ට 5000ට 15000ට. ඒක කරන්න නම් අර O level qualification අරගෙන යන්න ඕන. ඒකට කැම්පස් එකකින් එළියට එනකොට ඔයාලට qualification පුරවගෙන එන්න පුළුවන්. මේ ට්‍රික්ස් ඔයාලා ගොඩක් වෙලාට දන්නේ නැහැ. ඒ කියන්නේ O level English ගොඩ දා ගන්න මොනවා කරත් A level English වලට රිසල්ට් එක තාම ඉල්ලන්නේ නැහැ. ජෙනරල් English වලට කොහෙවත් අහන්නේ නැහැ මේකට C පාස් එකක් S පාස් එකක් A පාස් එකක්. නෑ O level අහනවා. A level හදාගෙන යන්න. හරි. හොඳයි. වෙලාව යන නිසා අනිත් දරුවෝ කරලා නැතුව ඇතිනේ නේද? මම බලාගෙන ඉන්නම් ඊළඟ දවසේ කරයිද නැද්ද කියලා. හරි 12 වෙනි එක. හොඳයි. අපි බලමු. Fill in the blanks with the appropriate word from those in the brackets. Brackets කියන්නේ වරහන්. බලමු වචන වල තේරුම රෝ. රෝ කියන්නේ පදිනවා. road කියන්නේ පැද්දා. sorry. He rowed the boat single handed. ඒ කියන්නේ single handed කියලා කියන්නේ තනි අතින්. single handed කියලා කියන්නේ තනි අතින්. එයා පැද්දලු බෝට්ටුව තනි අතින් the lake කියන්නේ වැවට. over the lake කියලා කියන්නේ වැව උඩින්. වැව උඩින් බෝට්ටුව පදින්න බෑනේ නේද? along කියලා කියන්නේ දිගේ. සාමාන්‍යයෙන් along කියන එක ගඟක් දිගේ කියන එක හරි. along the river තිබ්බනම් හරි.
ගඟක් කියලා කියන්නේ දිගට විහිදෙන දෙයක් නේ. වැවක් කියලා කියන්නේ රවුමට තියෙන දෙයක්. එහෙනම් රවුමට තියෙන දෙයක දිග යන්න බෑ අපිට. ඉවුර දිග යන්න පුළුවන්, වැව දිග යන්න බෑ. එහෙනම් along වත් over වත් වෙන්න බෑ. across කියන එකේ තේරුම මොකද්ද? across කියන්නේ හරහා. across කියන්නේ හරහා. එහෙම නැත්නම් මැදින්. එහෙනම් අනිවාර්යයෙන්ම උත්තරේ ඔහු පැද්දේ බෝට්ටුව තනි අතින් වැව මැදින් වැව හරහා. ඒ කියන්නේ එගොඩ මෙගොඩ පැදලා තියෙන්නේ. ආන්සර් එක across. දෙවැනි එක the thieves broke the window and climbed. හරි. එහෙනම් ජනේලේ කැඩුවලු. broke the window and climbed කියලා කියන්නේ නැග්ගා. බලමු over it. ජනේලේ වීදුරුව කඩලා දැන් ජනේලේ ඇතුලෙන් විතරනේ යන්න පුළුවන්. over කියන්නේ උඩින්. ජනේලේ උඩින් යන්න ඕන නම් ජනේලේ වීදුරුව කඩන්න මොකටද? එහෙනම් over වෙන්න බෑ. along කියන්නේ දිගේ. ජනේලේ දිගේ. ජනේලේ දිගේ යන නම් ඉතින් වීදුරුව කඩන්න ඕනේ නැහනේ. through it. through කියන්නේ මැදින් කියන එක. එතකොට මේ across සහ through කියන එක සමාන පදද? නෑ වෙනස්. මම පැහැදිලි කරන්නම්. දැන් across කියලා කියන්නේ මෙන්න මේ වගේ වටේ ආවරණයක් නැති තැනක මැදින් යනවට. මේක across. එතකොට වටේ ආවරණයක් තියෙන ජනේලයක් එහෙම නැත්නම් බිංගයක් මෙන්න මේ හරහා යමක් යනවා නම් බිංගයක් හරහා වටේ ආවරණයක් සහිත අපි කියන්නේ across නෙවෙයි අපි කියන්නේ through. මේ දෙකේ වෙනස හඳුනා ගන්න සටහන් කර ගන්න උතනම across කියන්නේ එලිමහන් තැනක පිට්ටනියක් මැදින් කුඹුරක් මැදින් නේද වැවක් හරහා එලිමහන් උඩින් ආවරණයක් නෑනේ. එතකොට ජනේලයක් හරහා බිංගයක් හරහා නැත්නම් වනාන්තරයක් අස්සෙන් වනාන්තරයකත් වටේ ආවරණයක් තියෙනවනේ ගස් තියෙනවනේ උඩින් ගස් වලින් වැහිලා අපි ගස් අස්සෙන් යන්නේ through the forest. එහෙනම් through across සිංහලෙන් කියන්නේ හරහා මැදින් තමයි තේරුම වෙනස්. පැහැදිලිද? එහෙනම් මෙයා යන්නේ අනිවාර්යයෙන්ම through the window ජනේලය අස්සෙන්. The security guards pushed their way. Security guard pushed their way. ඒ කියන්නේ තල්ලු කරලා සෙනග the crowd. Over the crowds. ඒ කියන්නේ crowd කියලා කියන්නේ සෙනගනේ. crowd එක කියන්නේ සෙනග ගියා ගන්න. සෙනග උඩින් යන්න නම් නේද? අත්තට තියෙන්න ඕන වැරදි. across සෙනග හරහා. through සෙනග මැදින්. මට කියන්න බලන්න තුනට ගැලපෙන උත්තරේ මොකද්ද කියලා? through කියන එකට වඩාත් ගැලපෙන සෙනග මැදින් කියනකොට across the through ද දාන chat එකට හිතන්න දැන් කල්පනා කරන්න හිතන්න සිංහලෙන් ගත්තොත් across through කියන්නේ දෙකටම එක තේරුමක් දෙන්න පුළුවන් හැබැයි සෙනග මැදින් සෙනග අස්සෙන් කියන අර්ථය අපි තියෙන්නේ හොඳයි ආන්සර්ස් ලැබෙනවා මං කිව්වා නේද සෙනග කිව්වට පස්සේ මෙහෙම කට්ටිය ඉන්නවනේ අපි කට්ටිය අස්සෙන් යන්න තියෙන්නේ නේද එහෙනම් මෙතෙන්ට එන්නේ අනිවාර්යයෙන්ම through cross දාන්න බෑ cross වලදී ආවරණයක් නෑ කොහෙන්ද හරි පැහැදිලි වෙලා the monkey leaped the wall and ran away leap කියලා කියන්නේ අඩිය තියලා පනිනවට leap කියලා කියනවා leaped කියලා කියන්නේ අඩිය තියලා පැන්නා බිත්තිය and ran away through the wall කියලා කිව්වොත් බිත්තිය හරහා යන්න නේද ඔය නේද වඳුරට මැජික් බැහැනේ බිත්තිය හරහා යන්න බෑ එහෙනම් හරි over the wall බිත්තිය උඩින් බිත්තිය දිගේ වඩාත් ගැලපෙන්නේ මොකද්ද along the wall බිත්තියක් දිගේ කියන්නේ තමයි හිස් බිත්තියක් දිගේ සහ බිත්තිය උඩින් මොකද්ද ඔයා හිතන්නේ හතරට උත්තරේ
දාන්න බලන්න හතරට උත්තරේ. Yes, the answer is over. Over the wall. ඒ කියන්නේ තාප්පය නැත්නම් බිත්තිය උඩින්. වෙන උත්තර හරියන්නේ නැහැ. He managed to ran the road in spite of the heavy traffic. In spite of කියලා කියන්නේ හැර කියන එක. ඒ කියන්නේ නොසලකා කියන එක. හැර නොසලකා කියන අර්ථ තියෙනවා in spite of කියන එක. ඒ කියන්නේ මේ ඔයාලා අහලා තියෙන නේද වචන although, though, although, even though, in spite of සමාන අර්ථ. එසේ වත් කියන එක. ඉදෙන තැනකොට තේරුම වෙනස් කරගන්න. එහෙනම් එයා මැනේජ් කරගත්තා පාර over the road පාර උඩින් නේද පාර උඩින් පනින්න ඕන එහෙනම් කැංගරු කෙනෙක් වගේ. එහෙනම් හරියන්නේ නැහැ. through පාර මැදින් එහෙනම් පාර පලාගෙන යන්න ඕනේ හරියන්නේ නැහැ. across හරහා across the road එහෙනම් answer එක across the road. දාන්න බලන්න chat එකේ කීයක් හරිද කියලා මට. පහෙන් කීයක් හරිද කියලා දාන්න බලන්න. හතරයි පහයි. හැමෝම දාන්න මට chat එකට. හරි ගාන. පහෙන් පහ. හොඳයි අද වැස්ස නිසා තමයි රශානී සිග්නල් ඉෂුව එකක් තියෙන්නේ මගේ ඩිවයිස් එකේ. අනිත් අයට මම කියන එක පැහැදිලි වැහෙනවද? කැඩි කැඩි දැහෙන්නේ? මගේ ඩිවයිස් එකේ අවුලක්ද? වෙන්න පුළුවන් වැහි දවස්වල. මට කියන්න බලන්න අනිත් අයටත් කැඩි කැඩි දැහෙන්නේ කොහොමද? හොඳයි අපි බලමු ආන්සර්ස් ටික 13 වෙනි එකට. හැමෝටම මම කියන එක කැඩි කැඩි දැහෙන කාට හරි පැහැදිලි වැහෙනවද මේ මට හිතා ගන්න බෑ. සිග්නල් ඔව් වැස්ස නිසා තමයි සමහර අයට කැඩි කැඩි ඇහෙන්නේ. අනිත් අයට හොඳින් ඇහෙනවලු. ඉතින් මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අපි රෙකෝඩ් එක බලමු. නේද? අපිට වෙන විකල්පයක් නැහැ. අපිට ෆිසිකලි ක්ලාසස් එකක් නේද ක්ලාසස් කරනවට වැඩිය මේ ක්‍රමය ගොඩාක් ලේසි. නේද? අපිට සතියට මාසෙට දවස් 8ක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ක්‍රමය නිසා.
ඕකේ මාසෙට දවස් 8ක් අපිට ක්ලාස් එක කරන්න වෙන්නේ ඔන්ලයින් කරන එකට රෑ ඕන වෙලාවක ක්ලාස් එක දාගන්න පුළුවන් නේද මං කිව්වත් වගේ අපි ඉස්සරහට ඉඳලා හිටලා අපි ෆිසිකලි හම්බෙමු හම්බෙලා අඩුපාඩු තියෙන ටික හදාගමු. ඔයාලා දැන් නේද කතා කරන හොර වුණාට ඒ තැන්වලදී අපි කතා කරලා දැනුම අඩුපාඩු හදාගමු. හරි happened habituated serious careless වෙන්න ඕනේ මේ වචනේ careless වෙන්න ඕනේ වෙන තේරුමක් වචනයක් නෑ careless බලමු මේ වචනේ careless නෙවෙයිද කියලා. හරි hello පසන් how are you පසන් කියනවා I'm not fine what about you මම හොඳින් නෙවෙයි ඔයාට කොහොමද I'm fine but what to you අපි තේරුම් බලමුකෝ happened කියලා කියන්නේ සිද්ධ වෙනවා happen නේද කතාවක් පටන් ගන්නකොට it happened last night එක ඊරෑ වුණේ නේද ඔන්න කතාවක් කියාගෙන යනවා habituated habituate වෙනවා කියලා කියන්නේ පුරුදු කරනවාට ඒතර habituated කියන පුරුදු කරා serious දරුණු සංකීර්ණ කියන එක careless අපරීක්ෂාකාරී physical කියලා කියන්නේ භෞතික කියන එක physical classes online classes physical classes කියලා කියන්නේ අපි පන්ති කාමරයට ගිහිල්ලා කරන classes online classes කියලා කියන්නේ එහෙම classes නෙවෙයි හරි එහෙනම් අපි බලමු what to you what happened to you what habituated to you what serious to you what careless what physical නෑ බොහොම ලේසි what happened to you ප්‍රසිද්ධ වාක්‍යයක් මොකද්ද සිද්ධ වුණේ ඔයාට what happened to you nothing but I feel very weak කියන්නේ දුර්වලයි nothing serious nothing serious එච්චර දරුණු නැහැ but I feel very weak මට ගොඩක් දුර්වලයි වගේ it seems to me මට පේන විදියට you are very about your health you are එහෙනම් මෙතෙන්ට තමයි careless එන්නේ careless තමයි උත්තරේ it seems to me that you are very careless about your health ඔයා careless වාගේ health එක ගැන පරීක්ෂාකාරී maybe you do not take exercises physical exercises yes you are absolutely right I am not habituated habituated to take physical exercise කියන්නේ මම exercise කරන්න පුරුදු වෙලා නැහැ කියලා කියන්නේ ඔයා හරි එහෙනම් පසන්න අහනවා how are you what about you නෑ මම හොඳින් නෙවෙයි කියලා කියනවා ඔයාට කොහොමද මම නම් හොඳින් what happened to you ඔයාට මොකද සිද්ධ වුනේ nothing serious ලොකු දෙයක් නෙවෙයි but I feel very weak මට නිකන් දුර්වලයි වගේ it seems to me that you are very careless about your health මට පේන විදියට ඔයා හරිම careless ඔයාගේ health එක ගැන maybe වෙන්න පුළුවන් you do not take physical exercise regularly exercise කරන්නේ නැහැ නිතරම yes you are absolutely right ඔයා ඇත්තෙන්ම හරි I am not habituated to take physical exercises ඒ කියන්නේ මම exercise කරන්න පුරුදු වෙලා නැහැ ඒක තමයි හේතුව එයා පිළිගන්නවා සුරේන් නේද ආසස් දාන බලන්න පහෙන් කීයක් හරිද කියලා හොඳයි මට chat එකට දාන්න 5න් 5යි 5න් 4යි
මම දාන chat එකට. හරි. පළවෙනි පේපර් එකට answers ලිව්වද? මට දාන්න බලන්න chat එකට yes no දාන්න බලන්න. මේ කතා කිරීමේ තීරමක් තියෙනවද කියලා. අපි answers ටික discuss කරන්න පටන් ගමු. Match the following notices with the places given below. Write the letter of the most suitable notice in the given box. The first one is done for you. Beware of dogs. ඒ කියන්නේ බල්ලන්ගෙන් ප්‍රවේශම් වනු. Beware. තේරුම ලියා ගන්න අවශ්‍ය නම් මම හිතනවා ලියා ගන්න අවශ්‍ය වේවි කියලා. Beware of dogs. බල්ලන්ගෙන් ප්‍රවේශම් වනු. B. Keep all cylinders chained. Keep all cylinders chained. chain කරනවා කියලා කියන්නේ chain කරනවා. chain කියන දම් වලින් සම්බන්ධ කරනවා ගැට ගහනවා වගේ අර්ථයක්. keep all cylinders එහෙනම් සියලුම cylinder chain එකකින් නේද? ගැට ගහලා තියනවා වගේ අර්ථයක් තියෙනවා. අපි බලමු මොන අර්ථයෙන් කියනවද දන්නේ නැහැ. C. high voltage keep out. keep out කියන්නේ ඈත් වෙලා ඉන්න. high voltage එකක් ඉහළ voltage එකක් තියෙනවා පරිස්සමෙන් ඈත් වෙලා ඉන්න කියලා කියන්නේ. D එකට යන් admission to authorized personnel only. admission to authorized personnel. ඒ කියන්නේ authorized personnel කියලා කියන්නේ අවසරලත් පුද්ගලයන්ට admission කියලා කියන්නේ ඇතුළු වීම. එහෙනම් ඇතුළු වීම අවසරලත් පුද්ගලයන්ට පමණි. ඒක තමයි අර්ථය. ඊට පස්සේ E එක කියනවා harmful chemicals. හානිදායි රසායනික ද්‍රව්‍ය. එහෙනම් ඒ මොකටද කියන්නේ? බලමු. No smoking, eating or drinking. No smoking දුම් බොන්න තහනම්, කෑම කන්න තහනම්, drinking බොන්නත් තහනම්. දැන් හොඳට හිතන්න වෙනවා නේද මේවා මොන වගේ තැන් වලටද පාවිච්චි කරන්න වෙන්නේ. හරි. B දීලා තියෙනවා keep all cylinders chained at a gas filling station. gas filling station කියලා කියන්නේ gas පිරවුම් මධ්‍යස්ථානයක තමයි cylinders ටික chain කරලා තියන්න කියන්නේ. හේතුවක් ඇති. B. At a powerhouse area. powerhouse එකක් කියලා කියන්නේ powerhouse එකක් නේද? බල සැපවුම් මධ්‍යස්ථාන තියෙන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ powerhouses තියෙනවා. නේද? දිග හිතන්නකෝ යාලගේ ප්ලාන්ට්ස් වලින් එනකොට නේද? වයර් වලින් විතරක් නෙවෙයි powerhouse වලින් ආයෙ ගබඩා කර කර තමයි ටික ටික ගෙවන්නේ. නේද? දැන් powerhouses සම්පාරේ තියෙනවා. ඒකෙතින් ස්ටොක් කරලා තමයි ඉලෙක්ට්‍රිසිටි එක මැනේජ් කරලා එවන්නේ. ඒක ප්‍රදේශවල වලට. එහෙනම් ඉලෙක්ට්‍රිසිටි සම්බන්ධයෙන් තමයි මේකට මැච් කරන්න වෙන්නේ ආන්සර් එක. එහෙනම් ලේසි කියලා හිතනවා ආන්සර් එක C. අපි බලමු වෙන වෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රිකල් ඉංජිනීරින් සෙන්ටර්. ඉලෙක්ට්‍රිකල් ඉංජිනීරින් එහෙනම් විදුලි ඉංජිනේරු මධ්‍යස්ථානය. මේකට හැමෝම යන්න බැහැනේ. එහෙනම් මම හිතනවා මේකට
උත්තරේ D වෙන්න ඕනේ අවසරලත් පුද්ගලයන්ට විතරයි. ෆිලිං ස්ටේෂන්. මොකද්ද මේ ෆිලිං ස්ටේෂන් කියලා කියන්නේ? ඔයාලා අහලා නැත්නම් මතක තියාගන්න ෆිලිං ස්ටේෂන් කියලා කියන්නේ ෂෙඩ් එකකට. පිරවුම්හල් කියලා කියන්නේ. ෂෙඩ් එකක මොකද්ද කරන්න හොඳ? කන්න බොන්න දුම් බොන්න හොඳම නෑ. එහෙනම් ආන්සර් එක F. ආන්සර් එක F. පස්වෙනි එකට. පස්වෙනි එකට. At a place which guarded by dogs. එහෙනම් මෙතෙන්ට තමයි අනිවාර්යයෙන්ම A එන්න පුළුවන්. බල්ලෝ. At a laboratory. lab එකක harmful chemicals E. හොඳයි. ඔයාලගේ ආන්සර්ස් මෙන්න මේ දෙක මාරු වුණත් කමක් නැහැ. මේවා නේද මේ ප්‍රශ්නවල තියෙන අඩුපාඩු. ඒවා සමානයි. පවර් හවුස් ඒරියා එකක හයි වෝල්ටේජ් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම යන්නත් පුළුවන් අවසරලත් පුද්ගලයන්ට විතරයි. මට යන්න බෑ බලන්න ඇතුළට. දන්නවද? ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් සෙන්ටර් පවර් හවුස් එකකම තමයි ඕක තියෙන්නේ. ඒකෙත් හයි වෝල්ටේජ් එක තියෙන්න පුළුවන්. ඒකටත් යන්න බෑ හැමෝටම. එහෙනම් BCD හරි BDC හරි ඕන එකක්. හැබැයි අන්තිම තුන FACම වෙන්න ඕනේ. ආන්සර්ස් දාන්න බලන්න මට පහෙන් chat එකට. හොඳයි. පහෙන් පහම තියෙනවා ගොඩ දෙනෙක්ගේ හරි. නේද? මේ වගේ ප්‍රශ්න විභාගයට එන්නේ මතක තියාගන්න. ඒ කියන්නේ මෙන්න මේ 2යි 3යි සමාන උත්තර නේද? ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් සෙන්ටර් එකක නේද? හරියට වෙනදී අපි කවුරුත් දන්නේ නැහනේ. පවර් හවුස් එකක. ඒතර මේ මෙන්න මේ දෙකම දාන්න පුළුවන් අපිට. DC. හොඳයි. අපි බලමු දෙවෙනි එක. Fill in the blanks of the dialogue with the correct form of verb given in the brackets. The first one is done for you. හොඳයි. මෙතන ලේසි. Fill in the blanks with the dialogue with the correct form of the verb given within brackets. හරි. දැන් මෙන්න මෙතනදී මොකද්ද මේ කියන්නේ? සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ප්‍රශ්න එනවා අඩුයි. හැබැයි මම පැහැදිලි කරන්නම් මෙන්න මේ be verbs කියන්නේ මොනවද කියලා. මේ be verb කියලා යම් කිසි තැනක තිබ්බොත් be verb එකක් කියලා කියන්නේ කාටද? be verbs කියලා කියන්නේ ඔයාලා දන්න verb list එකේ පාඩම් කරනවා be was were been. ඒ කියන්නේ be කියලා කියන්නේ ඇත්තටම am is are. ඔය තුන් දෙනාට ඒ වගේම ඔය තුන් දෙනාගේ past tense එක was ඊට පස්සේ මෙයාලගේ past participle එක being කියන මෙන්න මේ set එක. be කියලා තිබ්බොත් මෙන්න මේ set වලින් එකක් තමයි එන්නේ. සටහන් කරගන්න උතනම. හොඳයි. දැන් එන මේ වරහන් ඇතුලේ දීලා තියෙන verb form එකකින් ඔයාලට තෝරගන්න තියෙන්නේ. දැන් මෙතන clean කියලා තිබ්බොත් එන්න පුළුවන් උත්තර මොනවද? මෙතන clean කියලා තිබ්බොත් එන්න පුළුවන්. ඕනෑම ක්‍රියාපදයක අවස්ථාවන් 5ක් දකින්න පුළුවන්.
පළවෙනි එක තමයි clean කියන එක cleanම තියෙන්න පුළුවන්. ඊට පස්සේ third person singular form එකේ cleans කියලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ past tense එක cleaned. ඊට පස්සේ හතරවෙනි එක past participle එක clean. මෙතන සමාන නිසා තමයි මේ දෙන සමාන වගේ පේන්නේ. මෙතන irregular verb එකක් තිබ්බොත් ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ තව තියෙන්න පුළුවන් cleaning කියන එක. ඒ කියන්නේ මෙතන තියෙන්නේ past tense එක. ඊට පස්සේ මෙතන clean කියලා කියන්නේ past participle එක. හරි. එහෙනම් ක්‍රියාපදයක ඕනම ක්‍රියාපදයක මේ අවස්ථාවන් පහ ඔයාලට දකින්න පුළුවන්. හරි. මෙතන සටහනක් දාගන්නකෝ පේපර් එකේ ඉරිතින් තැනකින්. සටහනක් දාගෙන මට chat එකට yes කියලා දාන්න. හොඳයි. හොඳයි. දැන් අපි බලමු where is someone. ඔන්න be verb කිව්වට පස්සේ is තමයි someoneට ගැලපෙන්නේ. where is someone. He his bicycle. He usually basketball on Sundays. But today he not want to play basketball. ඔන්න මොකද කතාවක් කියනවා. එහෙනම් කෝ සමන් කියලා අහනවා. එහෙනම් ඔහු මොකද කර කර ඉන්නේ? මෙන්න මේකට මං උත්තරයක් දෙන්න මෙන්න මෙහෙම. මෙන්න මේ කොටසට උත්තරේ දීලා ඉන්නම්කො. he usually එයා නිතරම සෙල්ලම් කරනවා basketball on Sunday. ඒ කියන්නේ ඔහු සෙල්ලම් කරනවා. එහෙනම් simple present tense එකේ වාක්‍යයක් මෙතෙන්ට එන්නේ. එහෙනම් මතක තියාගන්න play කියලා තමයි සාමාන්‍යයෙන් එන්නේ. හැබැයි third person singular pronouns වලට මෙතෙන්ට එන්න ඕනේ plays. එතන මේක අපි tenses කරනකොට knowledge එක fix කරගන්න පුළුවන්. tenses ටිකත් පටන් ගන්නවා ඉක්මනට. He usually plays basketball on Sundays. But today he not want. not කියන එක අනිවාර්යයෙන්ම අපි helping verb එකක් එක්ක දාන්න ඕනේ. ඒකට මේ පාඩම වලට මතක ඇති not කියන පදේ දාන්න බෑ අපිට නිකන්. not want කියලා දාන්න බෑ. not කියන පදේ helping verb එකක් එක්ක. එතකොට he එක්ක do the does the match කරන්නේ අපි. කියන්න බලන්න. he එක්ක match කරන්නේ does. එහෙනම් doesn't want ඔහුට ඕනේ නෑ he doesn't want to play basketball. අපි මේ පාඩම කරා කොහොමද helping verb එකක් එළියට ඇදලා ගන්න කියලා. he she එක්ක අපිට does පාවිච්චි කරන්න වෙන්නේ he she it එක්ක. එහෙනම් වෙනදට ඔහු සෙල්ලම් කරනවා ඉරිදට බාස්කට්බෝල්. නමුත් එයාට අද බාස්කට්බෝල් සෙල්ලම් කරන්න ඕනේ. ඔහු මොකද්ද කරන්නේ? he is cleaning. he is cleaning. ආයතරයක් B තියෙනවා your father කිව්වට පස්සේ ඔයාගේ තාත්තා. එහෙනම් is your father in the garden now helping verb එක නේද? is වෙන්න ඕනේ your father කිව්වට පස්සේ. ආයතරයක් එහෙනම් is your father in the garden now දැන් ඉන්නවද? yes. ඔහු මොකද කර කර ඉන්නේ? present continuous. he is cutting. හොඳයි. මම මේක ඉක්මනට ගියේ ඊට හේතුව තමයි මේ පාඩම මම තාම කළා නෑ.
හරි මෙතන ඔයාලට he වෙනුවට cleaning වෙනුවට cleans දාන්න පුළුවන් මෙතන cutting වෙනුවට cuts දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ එච්චර හිතන්න එපා ඒක මේ පාඩම ඔයාලට කරපු නැති නිසා tenses knowledge එක මේ පාඩම මම ලොකුවට මෙතන විස්තර කරන්න යන්නේ නෑ මේ පාඩම අපි කරපුවාම අඩුපාඩු කතා කරගමු ඕකේ හරි මං යන්නම් ඊළඟ එකට දැන් මේක ලේසි this is a picture of a bedroom the window is open and there is a ජනේලය ඇරලා තියෙන්නේ window is open and there is a මොකක්ද දෙන්න ඕනේ there is a on one side of the wall there is a මෙතන මොකද්ද ගැලපෙන ආන්සර් එක මොකද්ද මේ කියන්නේ there is a picture of a bedroom එක පින්තූරයක් the window is open ජනේලය ඇරලා and there is a on one side of the wall ඒ කියන්නේ wall කියන්නේ බිත්තියේ one side එකක් කියන බලන්න ආන්සර් එක මොකද්ද there is a open yes there is a open on one side of the wall open there is a තුන්වෙනි එක ආයතරයක් there is a කොහොමද ආන්සර් කියන්න බලන්න ඔයාලා මොකක්ද දැම්මේ තුන්වෙනි එකට there is a මෙතනින් කියන්න බලන්න chat එකට දාන්න හැමෝම කොහොවිස්ක ඉලුක්ෂි කාවින්දි මෝක්ෂා try එකක් දෙන්න බලන්න ආන්සර්ස් ටික දාන්න සිග්නල් ප්‍රශ්න නිසා අනිත් දරුවෝ ටික ක්ලාස් එකෙන් ගිහිල්ලා මට මැසේජස් දාලා ගියේ සිග්නල් ප්‍රශ්න සහ වැස්ස නිසා රෙකෝඩින් එක දෙන්නම් කියලා මං කිව්වා එයාට යන්න කියලා අපි හතර දෙනා නේද ක්ලාස් එක කරගෙන යන්න පුළුවන් ඇක්ටිව්ලි පාර්ටිසිපේට් වෙන ක්ලාස් එකට there is a picture on the other side of the දෙකට ආන්සර් එකනේ තුනට නෙමෙයි සෝරි දෙකට නම් there is a දෙකට තමයි ආන්සර් එක දෙකට මොකද්ද මං කලින් දුන්නේ ඔව් දෙකට ඕපන් නෑ සෝරි එකට ඕනේ ඕපන් තියෙන්නේ දෙකට තමයි බුක් ෂෙල්ෆ් වෙන්නේ හරි ආන්සර් එක හරි book shelf there is open and there is a bookshelf on one side of the picture ඊට පස්සේ there is a මොකද්ද තියෙන්නේ picture මොන picture එකක්ද ලොකු පින්තූරයක් එහෙනම් big picture on the other side of the බිත්තිය අනිත් පැත්තේ එහෙනම් on the other side of the wall below the පල්ලෙහා එහෙනම් below the මොකද තියෙන බලමු we can see computer එහෙනම් පින්තූරට පල්ලෙහායින් එහෙනම් below the picture we can see the computer on the table and there සාමාන්‍යයෙන් there is නෙන්න ඕනේ නම් there is a book and a table lamp on that table the football is in the
The football is in the corner of the room. Corner කියලා කියන්නේ කෙළවර. Corner of the room, and the bag and the bottle are hanging over the ball of the corner. There is a pillow and a frock on the bed. හරි. හොඳයි. හරි. මේක මැච් කරන් යනකොට අමාරු නෑ. මට ආන්සර්ස් දාන්න බලන්න ඔයාලගේ සෙට් එකේ 10න් කීයක් හරිද කියලා. 10න් හරි ප්‍රමාණය කියන්න. ද 10න් 7යි 10න් 6යි 10න් 8යි. අලුත් වචන ටිකක් ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා අද දවසේ. බුක් ෂෙල්ෆ් පොත් රාක්කය හැංගින් එල්ලිලා තියෙනවා නේද? අමාරු නෑ මේ වගේ ප්‍රශ්නයක් පුරුම තියෙනවා නම්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 4 වෙනි එකට. හොඳයි, මතක තියාගන්න මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට ගොඩාක් ලේසි. මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට නේද? මෙන්න මේ වැරදි කියලා කියන මෙන්න මේ වචන පවුලෙම කෙනෙක් තමයි උත්තරයට එන්න ඕනේ. වෙන වෙන ඒවා උත්තරයට තියෙන්න බෑ. දැන් false වැරදි නම් fall එන්න පුළුවන්. fall නම් past tense එක fell එන්න පුළුවන්. falling එන්න පුළුවන්. ඔන්න ඔය පවුල කෙනෙකුට විතරයි අවස්ථාව තියෙන්නේ. හරි. Animals that live underwater falls වෙන්න බෑ. ඊට හේතුව subject එක animals ඒක වචන නම් ක්‍රියාපදේ බහුවචන, බහුවචන නම් ක්‍රියාපදේ ඒක වචන. animals බහුවචන එනම් ක්‍රියාපදේ ඒක වචන තියෙන්න ඕනේ. fall under the fish classifications. නම් වැරද්ද තමයි classifications කියලා වචනයක් නෑ. ඒ කියන්නේ වර්ගීකරණය කියන එක. වර්ගීකරණ කියලා කියන්නේ අපි කියන්නේ වර්ගීකරණය. එහෙනම් එකට ආන්සර් එක classification. මේ වගේ ඒවා ලේසි. ඊට හේතුව තමයි මේ වගේ අතීත කාලේ එහෙම නෑනේ. එහෙනම් මේ S එක අයින් කළා තමයි එකම ඔප්ෂන් එකයි තියෙන්නේ. එහෙනම් හරි, තුන්වෙනි එක මෙතෙන්ට යන්නේ 3යි 4යි එකම තියෙන්නේ. waters කියලා වචනයක් නෑ. ඔයාලා දන්නවා. waterම තමයි. ඊට පස්සේ because it use grills. it නෙවෙයි එන්න ඕනේ. it කියන්නේ එක්කෙනෙක්නේ. එහෙනම් these animals කියනකොට it දාන්න බෑ. it කියන්නේ ඒක වචන. එහෙනම් ඒ සත්තු වෙනුවට දාන්න පුළුවන් අපිට they කියලා. they use gills කියලා කියන්නේ කරමල් to breathe instead on lungs. lungs කියන්නේ පෙනහළු. එහෙනම් on එන්න බෑ. අනිවාර්යයෙන්ම of lungs වෙන්න ඕනේ. fish have scales. scales කියන්නේ කොරපොතු. their උත්තරේ ප්‍රනන්සියේෂන් එක හරි. ඔවුන්ගේ ස්කින් හැම මත. ඔවුන්ගේ කියනකොට ඔය දෙයක් නෙවෙයි. මෙන්න මේ දෙයක්. their skin instead of fur or hair. මම මේක පැහැදිලි කරන්නම් මේ ටික උත්තර කිව්වට. all fish කිව්වට පස්සේ all fish එක is එන්න බෑ. හතට all fish are එන්න ඕනේ. when there have කියන්න බෑ. when they have කියලා කියන්න ඕනේ. they එක්ක lays එන්න බෑ. ඊට හේතුව තමයි අර නීතියම තමයි. they නම් lay. on one times නෙවෙයි at one times කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඔයාලා අත්දැකීමෙන් ගන්න ඕන දෙයක්. on underwater කියන්නේ in underwater. මම පැහැදිලි කරන්නම්. animals that live underwater fall under the fish classifications. ඒ කියන්නේ මසුන්ගේ වර්ගීකරණයට අදාළ වෙන්නේ මේ වතුර යට ජීවත් වෙන සතුන්. These animals can breathe underwater because they use gills to breathe instead of lungs. මේගොල්ලෝ මේ වර්ගයට අයිති වෙන්නේ පෙනහළු වලින් හුස්ම ගන්න අය නිසා නෙවෙයි, කරමල් වලින් හුස්ම ගන්න අය විතරයි.
fish have scales. මාළුන්ට තියෙනවා කොරපොතු on their skin. එයාලගේ සම මත instead of fur or hair. ඒ කියන්නේ ලෝම හෝ ලොම් නැතුව මෙයාලගේ තියෙන්නේ කරමල් sorry මේ කොරපොතු. All fish are cold blooded animal. මෙයාලට කියන්නේ cold blooded animals කියලා. මෙයාලගේ ලේ වර්ග cold blooded කියලා කියන වර්ගය. කියන්නේ සීතල ලේ කියන අර්ථය තියෙන්නේ නේද? ඒ කියන්නේ අර උණු ලේ කියන එක නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර මාළුන්ගේ තියෙන ලේ වර්ගවල නේද අපේ ගොඩ බිම ඉන්න සතුන්ගේ ලේ වගේ නෙවෙයි. ඒකේලාගේ උෂ්ණත්වය ගොඩක් අඩුයි කියලා කියන්නේ. When they have babies, they lay many eggs at one time. ඒ කියන්නේ එයාලා පැටවුන් බී කරන බිත්තර විදිහට. ලේස් කියන්නේ බිත්තර දානවට. lay eggs at one time. එකවරකට බිත්තර ගොඩාක් දානවා. දහස් ගාණක්. ලක්ෂ ගාණක් සමහරක් වෙලාවට බිත්තර දානවා වෙන්න පුළුවන්. There are so many beautiful fish in underwater. Underwater කියලා කියන්නේ වතුර යට ලස්සන මාළු ඉන්නවලු. තමයි මේකේ අර්ථය. මට දාන්න බලන්න මෙතන 10න් කීයක් හරිද කියලා chat එකේ. 10න් කීයක් හරිද? මේ වගේ ප්‍රශ්න වලට පුරුදු වෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ සමහරක් අපි ග්‍රැමර් කොටස් කරන්නේ නැතුව මේවා කිව්වට තේරෙන්නේ නැහැ. ඒ හන්ද අපි පියවරෙන් පියවර දැනුම හදාගෙන යන්. නේද? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක කන්ටිනියස් ටෙන්සස් කියලා දෙනකොට ගොඩාක් ප්‍රශ්න වලට උත්තර හම්බෙයි ඔයාලට. ඒ හන්ද සම්බන්ධ වෙලා ඉන්න දිගින් දිගටම ලෙසන්ස් එක ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි නම් අනිවාර්යයෙන්ම රෙකෝඩ් එක බලන්න. මම රෙකෝඩ් එක කොහොමද දානවා. රෙකෝඩ් එක බලන්න වෙලාවක් ඔයාලට හදාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හොඳයි. දෙවසක් තියෙන මං කියවන්නම්. සීතා කියනවා hi how are you? රාධිකා කියනවා I am good and you? ඔයා කොහොමද? සීතා කියනවා not too bad. ගොඩාක් නරක නෑ. I feel a little discouraged. ඒ කියන්නේ ටිකක් අධෛර්යමත් ගතියක් දැනෙනවා කියලා. ඒ කියන්නේ නිකන් කම්මැලි කියලා හිතනවා. ඔක තමයි කියන්නේ. Why are you feeling so discouraged? What's the matter? මොකද හේතුව? Well, I have a party to go to this weekend with my mom. මට අද මේ weekend එකේ party එකට යන්න දෙනවා අම්මත් එක්ක. And my mother, sorry. And my mother told me that I have to finish all my chorus if I want to go. හරි. මොකද්ද මේ කියන්නේ? මෙයාට පාටි එකකට යන්න තියෙනවලු මේ සතියන්තේ. නේද? දැන් ගත්තොත් එහෙම මෙයාට feeling discourage කියලා කියන්නේ අධෛර්යමත් වීමනේ. එතකොට අධෛර්යමත් වීමට හේතු විදිහට මෙයා කියනවා මොකද්ද? නේද? එයාට යම් කිසි වැඩ ටිකක් නේද? අම්මා එයාගේ පවර්ලා තියෙනවා. එතකොට කෝරස් කියන එකේ තේරුම් කීපයක් තියෙනවා. එකක් තමයි අපි අකමැති වැඩවලට අපි කියනවා කෝරස් කියලා. ඒ කියන්නේ අම්මා මට අකමැති වැඩ ටිකක් පැවරුවා කරන්න කියලා. මොනවද අකමැති වැඩ ටික? පල්ලෙහා තියෙනවා. That's normal. ඒක සාමාන්‍යයිනේ. Don't be so discouraged. Discourage වෙන්න එපා. I have to do some chorus too. මටත් තියෙනවා ඕවා කරන්න. I have to clean my room. room එක clean කරන්න ඕනේ. Sweep the floor. බිමාතු ගාන ඕනේ. ගේ අතු ගාන ඕනේ. and I even have to help my baby sister. අන්න මගේ පුංචි නංගිට උදව් කරන්නත් ඕනේ. clean her room එයාගේ කාමරය අස්කන්තර කෝරස් කියලා කියන්නේ මෙන්න මේක තමයි. අමිහිරි වැඩ නොගැලපෙන වැඩ කියන අර්ථය තියෙනවා. ඒ කියන්නේ අකමැති වැඩ. Really you have a lot of chorus too. ආනත් ගොඩක් තියෙනවනේ. What are you chorus? මොනවද වගේ chorus? I have to clean my room. මගේ තියෙනවා මගේ කාමරය clean කරන්න. Help my mom to cook supper. supper එක. ඒ කියන්නේ හවස කෑම වේල. උයන් උදව් කරන්න. Set the table at supper time. Table එක set කරන්න. ඒ කියන්නේ මේසය arrange කරන්න. Take out the garbage and clean the bathroom. නේද? ඒ කියන්නේ කුණු අයින් කරලා bathroom එක clean කරන්න. රාධිකා කියනවා yes. Do you have a lot of chorus? But don't worry. Do you chorus so you can go to the party?
I will be there. ඉතින් කියනවා worry වෙන්න එපා ඒ ටික කරන්න මමත් පාටි එකට එනවා. හරි. එහෙනම් දැන් Sita was discouraged because she shouldn't finish all her chorus. එහෙනම් Sita needed to go. සීතාට කොහෙද යන්න ඕනේ වුණේ කියන්න බලන්න. සීතාට කොහෙද යන්න ඕන උනේ? ඇයට යන්න ඕනේ වුණා for a party. The party is at party එක තියෙන්නේ the party is at weekend. Sita won't be able to go to the party unless කියන්නේ එසේ නැත්තම් මොකෝ won't ඒ කියන්නේ සීතාට පාටි එකට යන්න වෙන්නේ නැහැ. ඒ මොනවා නකරොත්ද unless she finishes her chorus. Finishes. Radhika has some chorus like කියලා කියන්නේ වගේ කියන එක කැමති නෙවෙයි. මොන වගේ කෝරස්ද රාධිකාට තිබ්බේ? කරන්න. යන්න බලන්න රාධිකාගේ කෝරස් ටික. කෙටියෙන් කිව්වොත් එහෙම cleaning, sweeping, helping. මොන වගේ ටිකක් තිබ්බහම ඇති. තුනක් තිබ්බහම ඇති. Sita helps her mom to Sita උදව් කරනවා අම්මට මොකටද? To cook. සපුවා දැම්මත් හරි. සපුවා කියලා කියන්නේ ලන්ච් එකයි ඩිනර් එකයි අතර තියෙන කෑම වේලක්. අපේ රටේ නම් ගොඩක් වෙලාවට ඕක සම්බන්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ පුටලා ගත්ත එක්කෙනා සමහරක් වෙලාවට මේ ඉංග්‍රීසි ටෙස්ට් පේපර් එකකින් ගන්න ඇති. සප එක ලංකාවේ නම් නැහැ. අපිට සප එකක් වලට තියෙන ටී ටයිම් එකක් තියෙන්නේ. හොඳයි. ආන්සර්ස් දාන්න බලන්න පහෙන් කීයක් හරියද කියලා හැමෝම. නෑ පහෙන් හතරයි කාවින්දිට අනිත් අයට 3යි. නේද? ප්‍රශ්නේ චුට්ටක් විතර ඇඩ්වාන්ස් වගේ කියලා පේනුණාට මේක ඇත්තට අමාරු දෙයක් නෙවෙයි. මොකද මේ වගේ ඕපන් ආන්සර්ස් තියෙනවා. ඔයාලගේ ආන්සර්ස් ළඟින් ගියත් නේද මේකට ආසන්න වශයෙන් සමාන වුණත් ලකුණු ගන්න පුළුවන්. හොඳයි. අපි යන් ඊළඟ එකට 6 වෙනි එකට. මේක වගේ ප්‍රශ්න අපි කරන්නේ නැහැ තාම නේද? හොඳයි. අපි යන් 7 වෙනි එකට. අද දවසේ අන්තිම ප්‍රශ්නෙට. මොකද්ද මේ කියන්නේ? හොඳට අහගන්න. මම පැහැදිලි කරන්නම් අන්තිම ප්‍රශ්නේ හොඳට අහගන්න. Almost 3 out of 4 of the earth's surface is water. ඒ කියන්නේ surface ලියා ගන්න ටක් ටක් ගාලා surface කියලා කියන්නේ මතු පිට earth surface පොළව මතු පිට 4/3 almost 4/3ක්ම වාගේ පොළව මතු පිට තියෙන්නේ is water ජලය. Our home is called the blue planet. අපේ නිවහන නැත්නම් අපේ නිවසට කියනවා blue planet හෙවත් නිල් ග්‍රහයා. Because seen from space කියලා කියන්නේ අභ්‍යවකාශය. අභ්‍යවකාශයෙන් ඉඳලා බලද්දී the earth is blue. පොළව පේන්නේ පෘථිවිය පේන්නේ නිල් පාටට. Due to the oceans. මොනවා නිසාද? සාගර නිසා. 4/3ක්ම නිල් පැහැති ජලයෙන් වට වෙලා තියෙනකොට ඈතට පේන්නේ පෘථිවිය නිල් පාටට අභ්‍යවකාශය ඈතට. There are 4 oceans. මෙයාලා කියන්නේ oceans 4යි. සාගර 4යි කියලා. The Atlantic සාගරය, the Pacific සාගරය, the Indian Ocean and the Arctic Ocean. මෙයාලගේ එකක් අඩුයි Southern Ocean නේද? දක්ෂිණ සාගරය කියලා එකකුත් තියෙනවා. මේකේ නෑ පැසේජ් එකේ. Arctic සාගරය, Indian සාගරය, Pacific සාගරය සහ Atlantic සාගරය. They represent an active and live environment. මේ සාගර හතරේ නේද represent නියෝජනය කරනවා සක්‍රීය සහ ජීවී පරිසරයක්. With an incredible diversity of life. Diversity විවිධත්වය incredible අපූරු of life
ජීවීන්ගේ අපූර්ව විවිධත්වයක් මේ සාගර තුල තියෙනවලු. වේල්ස් කියන්නේ තල්මසුන්, ඩොල්ෆින්ලා, ෂාක්ස් මෝරු, වල්රස් කියලා කියන්නේ අර මේ ඉන්නවා නේද වෝල්රස්ලා අර දිගු දල තියෙන සීල් මත්ස්‍ය වගේ. ඔක්ටෝපස්, බූවල්ලෝ, ක්‍රැබ්ස් කකුළුවෝ, සීල් මත්ස්‍යයෝ. එන්න මේ වගේ ඩයිවර්සිටි එකක්, මේ වගේ විවිධත්වයක් ඒ සාගරවල තියෙනවා. The ocean is alive due to the oxygen. Oxygen නිසා සාගරය නේද alive ප්‍රාණවත්ව තියෙනවා. Which allows fish to breathe. මේකෙන් පුළුවන් මාළුන්ට හුස්ම ගන්න. There are more than 25,000 identified species of fish on the earth. Identified හඳුනාගත් species විශේෂයන් more than 25,000 ඒ කියන්නේ 25000කට වඩා හඳුනාගත් විශේෂයන් of fish on the earth. පෘථිවිය මත මාළු වර්ග ඉන්නවා. But there are more than 50,000 which haven't been identified yet. හැබැයි තාමත් වර්ග 15000කට වඩා හඳුනා නොගත් මාළු ඉන්නවා. The largest fish is the great whale shark. විශාලතම මාළුව තමයි great whale shark කියන මාළුව. Which can be reach almost 16 meters as an adult. මීටර් 16කට වඩා නේද මාළුවෙක් ලොකුයි කියලා කියන වැඩිහිටි මාළුවෙක්. Which more intelligent fish is dolphin. වඩාත්ම බුද්ධිමත් intelligentම මාළුව තමයි කවුද? dolphin. Which can communicate through ultrasonic sounds and are known to have a friendly and social behavior. ඒ වගේම එයාට පුළුවන් communicate කරන්න through ultrasonic sounds නේද අධිසංඛ්‍යාත මෙන්න මේ ශබ්ද වලින් එයාලට පුළුවන් sannivedana කරන්න වතුර යට වුණත් එයාලගේ අනික් මාළුව එක්ක දුර ඉන්න. ඒ වගේම තමයි එයාලට friendly මිත්‍රශීලී social සමාජශීලී behavior හැසිරීම. එහෙනම් මිත්‍රශීලී සමාජශීලී හැසිරීමක් එයාලා පෙන්눔 කරනවා කවුද ඩොල්ෆින්ලා. එහෙනම් මේ පැරග්‍රාෆ් එක ඔයාලා ආයෙසරක් කියවන්න තේරුම් ටික සටහන් කරගෙන මේක අවබෝධ කරගන්න නේද? මේක ටිකක් ඇඩ්වාන්ස් මට්ටමේ පැරග්‍රාෆ් එකක් මේ වගේ එකක් කරලා තේරුම නේද ඔයාලට තියෙන්න ඕනේ. What is called the blue planet? What is called the blue planet? Blue planet කියලා කියන්නේ මොකද්ද? The earth. Why does it say so? ඇයි ඒකට එහෙම කියන්නේ? Because of its oceans. Name two oceans given the passage. තියෙනවා හතරක්. Atlantic, Arctic, Indian, Pacific. හතරෙන් ඕන දෙකක්. Why is the ocean alive? ඇයි මේ ප්‍රාණවත්ව තියෙන්නේ? Because of oxygen. Because of oxygen. What is the most intelligent fish? කවුද වඩාත්ම බුද්ධිමත් සතා? Dolphin තමයි වඩාත්ම බුද්ධිමත් සතා. Dolphin. මම තුන්වෙනිකට උත්තර ලිව්වේ නෑ. ඔයාලා දන්නවා answers තියෙනව නේද? Atlantic, Pacific, Indian, Arctic ඔය හතරෙන් ඕන එකක්. හරි. දාන්න බලන්න chat එකට answers පහෙන් කීයක් හරිද කියලා. අන්තිම එකට පහෙන් 4යි. හොඳයි. දැන් එහෙනම් ඔයාලට සහ රෙකෝඩ් එක බලන හැම දරුවෙකුටම මම කියන්නේ අමාරු වචන ටික අමාරු new words book එකේ ලියන්න. ඊට පස්සේ මට බලා ගන්න අනිවාර්යයෙන්ම අද රැයට හෝ හෙට වෙනකොට new words එක දාන්න. මම අනිවාර්යයෙන්ම හැමෝගෙම answers සමහර ඒවා චෙක් කරනවා, බලනවා.
කවුද ලියන්නේ නැත්තේ කියන අවධානයෙන් ඉන්නවා. ඊට හේතුව තමයි මේ මාස 6 ඇක්ටිව්ලි පාර්ටිසිපේට් වෙන්න ඕන අපේ ලෙසන් එක අපේ ඉලක්ක වලට යන්න. ඕකේ? හරි. දැන් එහෙනම් ඉන්න දරුවෝ ටික නේද? පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 30න් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලා මේ ටික කරන්න ඇති කියලා විශ්වාස කරනවා. මෙතන 5යි 35යි 35යි මෙතන 4යිනේ මන් දුන්නේ 39යි 39යි 7යි 43යි 43යි 5යි 48යි 48යි 5යි 53යි. මට දාන්න බලන්න ගණන් කරලා chat එකට 53න් කීයක් ලකුණු තියෙනවද කියලා. හැමෝම දාන්න. මොම ගණන් කරලා 53න් දාන්න බලන්න.